පුනරුදය කියලා කියන්නේ නැවත පිබදීම. නැවත පිබිදෙන්න නම් මීට කලිමුත් පිබිදිලා තියෙන්න ඕනේ. ඉතින් හරිනේ. මීට කලිනුත් පිබිදිලා තිබුණා. මොකද්ද? අපි මේ කතා කරන්න යන මාතෘකාව. ඒ කියන්නේ අපි මේ කතා කරන්න යන්නේ අද එදා ග්‍රීක ශිෂ්ටාචාරය විනාශ වෙලා රෝම ශිෂ්ටාචාරය දියුණු වෙලා නැවත රෝම ශිෂ්ටාචාරයත් විනාශ වෙලා අඳුරු යුගයකට පස්සේ නැවතත් ග්‍රීසිය රෝමේ තිබුණ ඒ අතිශයින් දියුණු ශිෂ්ටාචාරය නැවත ඉතාලියෙන් මතුවෙනවා කියන කතන්දරේ. දැන් ඇයි අපි මේක ඉගෙන ගන්න? මෙතන තමයි චිත්‍ර මූර්ති කැටයම් ගෘහ නිර්මාණ මේ හැම එකේම ලෝකේ මම දැකපු අතිශයින්ම දියුණුවට පත්විච්ච රට. එතකොට මේ කාලය එච්චර දියුණු කාලයක් නෙවෙයි. මේ තරම් නවීන තාක්ෂණයක් තිබුණු කාලයක් නෙවෙයි. නමුත් හිතා ගන්න බැරි විදිහේ දියුණුවට අත දීපු දියුණුවේ දොරටුවේ හිටපු වටිනා මිනිස්සු ජීවත් වෙච්ච මේ ග්‍රීසිය රෝමය අවසානයේ ඉතාලිය කියන මේ රටවල් ආශ්‍රයේ බිහිවිච්ච කලාකෘති අපි හැදෑරීමේදී අපිට මෙන්න මේ පුනරුදය කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. මම ග්‍රීක ශිෂ්ටාචාරය ගැන මීට කලින් පාඩමේදී ඔයගොල්ලන්ට ලස්සනට විස්තර කරලා ඇති YouTube එකේ අපේ වීඩියෝ එකක් මගින්. අද අපි කතා කරන්නේ එදා ග්‍රීක ශිෂ්ටාචාරය කොයි වගේද තිබුණේ විනාශ වෙලා නැවත ඉතාලියෙන් මතු වුණේ කොයි වගේද කියන එක. අපි බලමු පුනරුද්දයක් ඇති වෙන්න හේතුව. මොකද්ද මේ පුනරුද්දය කියන එක අපි ඉස්සල්ලා ඉගෙනගෙන ඉන්න එපා. අපි එතෙන්ට යමු. ග්‍රීක ශිෂ්ටාචාරයේ එදා විද්‍යාවේ සහ තාක්ෂණයේ අතිශයින් දියුණු යුගයක්ව තිබුණා. ඒ යුගය අපි හඳුන්වන්නේ ග්‍රීක පුරාතන යුගය කියලා. ඔය කාලේ තමයි සොක්‍රටිස්, ඇරිස්ටෝටල්, ඉරටොස්දෙනීස්, ප්ලේටෝ, යුක්ලිඩ්, ආකිමීඩිස්, පයිතගරස් වගේ මහා දාර්ශනිකයෝ ලෝකයට බිහි වුණේ. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස වෙනකොට රෝමේ විසින් ග්‍රීසිය සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කරනවා. ඊට පස්සේ ගොඩනැගෙන රෝම අධිරාජ්‍ය. මේ රෝම අධිරාජ්‍ය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එක පැත්තකින් බටහිර රෝමය, අනිත් පැත්තෙන් නැගෙනහිර රෝමය. බටහිර රෝමේ අගනුවර රෝමේම තමයි. නැගෙනහිර රෝමේ අගනුවර වෙන්නේ කොහෙද? බයිසෙන්තියම හෙවත් කොන්ස්තන්තිනෝපලේ. රෝම නගරය මුල් කරගත්ත මේ රෝම ශිෂ්ටාචාරයේ වැඩියෙන් දියුණු වෙන්නේ කලාව සහ නිර්මාණකරණය. විස්තර කරොත් එහෙම චිත්‍ර මූර්ති කැටයම් ගෘහ නිර්මාණ සංගීත නර්තන මේ සියල්ලක්ම වෛද්‍ය විද්‍යාව ගණිතය වගේ දේවල් දියුණු වෙන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. ඊළඟට මේවත් එක්ක තවත් දියුණු වෙනවා ආර්ථිකය. ඊට පස්සේ කෘෂි කර්මාන්තය කාර්මිකකරණය මේවා ඔක්කොම දියුණු වෙන ගමන් මේ හැම දෙයකම ඉහළ තත්ත්වයක් රෝමයට ග්‍රීසියට මුල් බැස ගන්නවා. එතකොට ඊළඟට මේ රෝමේ කියන්නේ ටිකක් ලොකු රටක්. මේ රෝමේ වටේටම තවත් මිනිස්සු කොට්ටාස ජීවත් වෙනවා. විශේෂයෙන්ම මේ ගෝත්‍රිකයෝ. මේ ගෝත්‍රිකයන් අතර ඉන්නවා හන්වරු, වයිකින්වරු, ඇංග්ලෝ සැක්සන්වරු, ක්‍රෑන්ක්වරු, එතකොට විසිගොත්තුවරු, මුස්ලිම්වරු. හරිම භයානක පරිසරයක්. මොකද මුස්ලිම්වරුත් මේ වෙනකොට සුවිශාල ලෙස බලය අල්ලගෙන තියෙනවා. මේගොල්ලෝ ගෝත්‍රිකයෝ.
නිශ්චිත භාෂාවක් පාවිච්චි කරේ, නිශ්චිත ආගමක් ඇදහුවේ. එහෙමම පිරිසක් නෙවෙයි මේගොල්ලෝ. මේගොල්ලන්ට ඕන කරන මේගොල්ලෝ බලාගෙන ඉන්නේ රෝමයට රින්ගන්න. මේ කට්ටියම එක වෙලා එක කාල මේ කාල පරිච්ඡේදවලදී එක්තරා අවස්ථාවක රෝමයට රින්ගන රෝමයේ එක තැන් අල්ල ගන්නවා. ඒකට හේතුව තමයි රෝමයේ අර හොඳ පාලකයෝ ඉන්න කාලේ වගේ පාලකයෝන්ගේ දුර්වලකම් ඇති වෙච්ච කාලෙකුත් ඇති වුණා. අන්න ඒ කාලෙදි තමයි මේ ගෝත්‍රිකයෝ රෝමය ආක්‍රමණය කරන්නේ. රෝමේ මේ කාලේ වෙනකොට උගතුන් සමූහයක් බිහි වෙලා හිටියා. ග්‍රීසියේ ග්‍රීක භාෂාව මෙන්ම රෝමේ ලතින් භාෂාව දියුණු භාෂාවක් විදිහට උගත්තු විසින් පාවිච්චි කරා. උගත්තු පොත්පත් බොහොමයක් ලිව්වේ මේ භාෂාවෙන්. ජීව විද්‍යාව, තර්ක ශාස්ත්‍රය වගේ විෂයන් සම්බන්ධව උගතුන් ගොඩක් පොත්පත් ලිව්වා. ඉතින් මේ උගතුන්ට ප්‍රශ්නයක් වෙනවා, මේ ගෝත්‍රික ආක්‍රමණිකයෝ ගේ මේ කටයුතු මොකද්ද? මේ ආක්‍රමණය කිරීම. පොත්පත් ලියපු ග්‍රීක රෝම උගතු බය වෙනවා ඔවුන්ගේ ප්‍රදේශය පුරා බලය පතුරවාගෙන ඉන්න මේ නෝගත් ගෝත්‍රිකයෝ ඔවුන්ගේ පොත්පත් වටිනා පොත්පත් විනාශ කරાવી කියලා. එහෙම හිතලා ඔවුන් අතට අහුවිච්ච මේ වටිනා පොත්පත් අරගෙන කොන්ස්ටන්තිනෝපලයට පැනලා යනවා. කොන්ස්ටන්තිනෝපලය කියලා කියන්නේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයේ ප්‍රධාන නගරය. බයිසෙන්තියම. ඊට පස්සේ ඒ කියන්නේ නැගෙනහිර රෝමය. කොමුණත් පස්සේ කාලෙක මේ අධිරාජ්‍යවරයා මේ නගර දෙක එකතු කරනවා. ඒ වුණාට මේ සෑම අතින්ම වැදගත් වටිනා නගරයක් තමයි කොන්ස්ටන්තිනෝපලය කියලා කියන්නේ ඒ කාලේ වෙනකොට. ඒකට හේතුව තමයි මේ නගරයේ ආර්ථික වගේම හැම අතින්ම වැදගත් තැනක් වෙනවා. මොකද පෙර අපර දෙදිග එකතු කරන ගොඩබිම් මාර්ගයක් මේ හරහා වැටලා තියෙනවා. ඉතින් එක පැත්තකින් කළු මුහුද, අනිත් පැත්තෙන් මධ්‍යධරණී මුහුද. මේ දෙක අතරමැද පුංචි ගොඩබිම් තීරය තමයි කොන්ස්ටන්තිනෝපලය කියන්නේ. ලස්සන නගරයක්. ඇත්තෙන්ම පුංචි කිව්වට ඔය කියන තරම් පුංචි එකක් නෙවෙයි. කොන්ස්ටන්තිනෝපලේ පුස්තකාලයක් එහෙම හදාගෙන අපේ මේ උගත්තු ටික පුස්තකාලේ පොත්පත් පරිහරණය කරමින් පරිශීලනය කරමින් නගරයේ පුස්තකාලය දියුණු කරගත්තා. ආරක්ෂා කරගත්තා. ඔන්න ඔක තමයි පළවෙනි කතන්දරේ. මේ වෙනකොට කතෝලික ආගම බිහි වෙලා තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිද්ධ වුණේ ජෙරුසලමේ. ජෙරුසලම කියන්නේ රෝමේ කොටසක්. එතකොට යුරෝපියෝ ජෙරුසලම වඳින්න තමුන්ගේ ආගමේ ශාස්ත්‍රූන් වහන්සේ වෙනුවෙන් නිතර රෝමයට එන්න පටන් ගත්තා. දැන් රෝමය යටත් වෙලා තියෙන්නේ මුස්ලිම් වරුන්ට. ආයි මොනවද ඉතින් මුස්ලිම් වරුන්ට අහු වෙනවා කියන්නේ? කිසිම නෝ කතා නොසිනා තමයි. අනිත් එක මේ සෙල්ජුක් ක්‍රිස්තියෝ මේ තුර්කිවරු කියන කොටස මේ මුස්ලිම් වරු මේක යටත් කරගන්නේ. මේගොල්ලෝ අර වන්දනාවේ එන නඩවලට ගහනවා, මරනවා, මේගොල්ලන්ගේ දීපල පැහැර ගන්නවා, මහා කරදර කරන්න, බාධා කරන්න පටන් ගන්නවා. මේ බාධා කිරීම නිසා යුරෝපියන් දෙදී පීඩන තත්ත්වයක් ඇති වෙලා මේගොල්ලෝ පාප්තුමාට ගිහින් කියනවා අනේ බලන්නකෝ අපිට මේ මුස්ලිම් මිනිස්සු ගහනවා, අපිට කරදර කරනවා කියලා කියනවා. එතකොට මේ පාප්තුමා ක්‍රිස්තියානි ආගමේ ප්‍රධානියා විදිහට යමක් කළ යුතුයිනේ. එතුමා මේ ගැන හොයලා බලනකොට මේ කතන්දරේ ඇත්ත. ඊට පස්සේ ඔය යුරෝපීය රටවල් තියෙනවානේ ක්‍රිස්තු දහම මේ වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙන රටවල්. අපි ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, රුසියාව වගේ රටවල් මේ රටවල් වලින් ඉල්ලීමක් කරනවා මේ ජෙරුසලම නගරය බේරලා දෙන්න.
මුස්ලිම් වරුන්ට විරුද්ධව යුද්ධයක් කරන්න කියලා. ඊට පස්සේ යුරෝපයේ ප්‍රංශයේ ජර්මනි එංගලන්තය ඉතාලිය වගේ රටවල් ගණනාවකින් මේ මෙහෙයුමක් කරනවා කතෝලික පිරිස්. මේගොල්ලෝ ඔක්කොම එනවා ජෙරුසලමට. ඒ එනකොට මේගොල්ලෝ කුරුසයක් පැළඳගෙන එනවා. ඒ කියන්නේ අරමුණ ක්‍රිස්තියානි ආගමට කරන මේ දැඩි පීඩන වළක්වා ගැනීමට. ඔවුන් අතර ගැටුම් ඇති වෙනවා. ගැටුම් අවසානයේ මුස්ලිම්වරු පරාද වෙනවා. කුරුස යුද්ධයෙන් මේක තමයි කුරුස යුද්ධය කියලා කියන්නේ. මේ කුරුසිය පැළඳගෙන පැමිණීමම හේතුවක් වෙනවා ඒ නම ගන්න. ඊට පස්සේ ක්‍රිස්තියානිවරු මේ යුද්ධෙන් දිනනවා. දිනලා වැඩි කාලයක් යන්න හම් වෙන්නේ නැහැ. මේගොල්ලෝ කරන වැඩේ දැන් මේ කට්ටියට මේ ලස්සන රටේ පදිංචිය එන්න ආසයි තියෙනවා. මේගොල්ලෝ යන්නේ නැහැ. මේකේ කට්ටියක් එක පැත්තක් අල්ල ගන්න ඕනේ කියලා හිතනවා. තව කට්ටියක් අනික් කට්ටියට ඕන කියලා හිතනවා. මේ විදිහට මේගොල්ලෝ මේ රට දාලා යන්නේ නැතුව මේ රට මොකද දාලා යන්නත් බෑනේ මේක රැක ගන්නත් එපා. අන්තිමේ මේගොල්ලෝ එකාට එක විරුද්ධව සටන් කරන්න පටන් ගන්නවා. මේ සටන් කිරිල්ල මුස්ලිම් වරුන්ට හරිය වාසියක් වෙනවා. මේ වෙනකොට මුස්ලිම් ඔටෝමන්වරු ඒ කියන්නේ ඔටෝමන් තුර්කිවරු තමයි කොන්ස්ටන්තිනෝපලයත් ඒගොල්ලෝ කොන්ස්ටන්තිනෝපලයත් අල්ල ගන්නවා. රෝමේ විතරක් නෙවෙයි. දැන් කොන්ස්ටන්තිනෝපලයත් දැන් මුස්ලිම්වරු අතේ. මාර ප්‍රශ්නයක්නේ. ඔවුන්ට දැන් මේකයි වෙන්නේ. කොන්ස්ටන්තිනෝපලයත් අල්ලගත්තකින් පස්සේ අර පැත්තෙන් එන අර පෙරදිගින් එන කිසිම භාණ්ඩයක් එන්නේ නැහැ. මේගොල්ලන්ට බදු ගහනවා, බඩු නැති කරනවා, විනාශ කරනවා, මග අරිනවා. මේ විදිහේ ප්‍රශ්න එනකොට මේ මධ්‍යතන යුගයේ මේ කාලේ වෙනකොට මධ්‍යතන යුගයේදී අනේ කොන්ස්ටන්තිනෝපලයත් අතහැරලා දාලා මේ යුරෝපීයෝ කරන වැඩේ මේක මගහැරලා අතහැරලාම දාලා නිකන් ඉන්නවා. එහෙම රටක් එහෙම එකක් තිබුණේ නැහැ වගේ. අන්තිමටම යුරෝපයට බොහෝම අඳුරු යුගයක්. මේ කොන්ස්ටන්තිනෝපලයට අඳුරු යුගයක් මේ කාල පරාසය. උත්සාහ ගන්නවා මේගොල්ලොන්ගේ මේ යුද අරගල වගේ දේවල් යුද මානසිකත්වය ඇත්තෙම රටක් දියුණුවට කවදාවත් පත් වෙන්නේ නැහැ. සංස්කෘතිය කවදාවත් දියුණු වෙන්නේ නැහැ. පොතක් ලියවෙන්නේ නැහැ. චිත්‍රයක් ඇඳෙන්නේ මූර්තියක් හැදෙන්නේ මේ කිසිම දෙයක් නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ. ආගම දහමටත් හරියම බාධාවක් ඇති වෙන්නේ. ඉතින් මේ ඉස්සර මේ ලතින් භාෂාවෙන් මේ පොත්පත් බයිබලයේම ලියවිලා තිබුණා. නීති පොත් කීපයකුත් ලියවිලා තිබුණා. ඒක නිසා මේවා එක්තරා ප්‍රමාණයකට කීප දෙනෙක් අතරේ පරිශීලනය වුණත් මේ ග්‍රීක ලතින් භාෂා මල භාෂාවන් බවට පත් වුණා. මොකද මේ බලය අල්ලගෙන ඉන්න ගෝත්‍රිකයෝ මේ හොඳ භාෂාවක් කතා කරපු හොඳ භාෂාවකින් වැඩගත්ත හොඳ ජාතිකත්වයක් තියෙන මිනිස්සු නෙවෙයි. මේගොල්ලොන්ගේ පුංචි එක තැන්වල බිහිවිච්ච එක භාෂා කතා කරන්නේ ඒගොල්ලොන්ගේ හැසිරීම් රටාවල් ඔක්කොම නොදියුණු හැසිරීම් රටාවක්. නොදියුණු සංස්කෘතියක්. ඒක නිසා අර මෙච්චර හොඳට කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු ග්‍රීක සහ ලතින් භාෂා මල භාෂාවන් බවට පත් වෙනවා. එතකොට අර පුස්තකාලේ කරගෙන හිටපු උගත්තුන්ට මොකද උනේ? ඒ උගත්තුන් බය වෙනවා හොඳටම ආයෙත් මේ මුස්ලිම්වරු දැන් කොන්ස්ටන්තිනෝපලයත් යටත් කරගත්තනේ. මේ උන් එකතු වෙලා මේ අහුවෙච්ච පොත්පත් ටික විනාශම කරලා දායි කියලා. ඊට පස්සේ මේගොල්ලෝ කරන වැඩේ මේ පොත්පත් ටික අතට අහුවෙන විදිහට ආයෙත් එකතු කරගෙන ප්‍රංශය, ජර්මනි, එංගලන්ත වගේ ආරක්ෂිත රටවල් කරා පැනලා යනවා. මේ කාලේ වැඩවසම් යුගයේ පිරියමින් යුරෝපයේ ධනවාදයම ඉස්මතු වෙමින් තිබුණ කාලයක්. එතකොට කිතුදහම, නීතිය, දේව ධර්මයේ, ජ්‍යොතිෂය වගේ න්‍යායික විෂයන් රාශියක් ඉගෙනුණාට මේ වගේ කිසිම කෙනෙකුට ඵලයක් උනේ නැහැ. අනිත් එක හොඳටම පල්ලියට අවනත වෙලා තිබුණු පාලකයෝ පවා කිසිම උගතෙකුට ඉඩ දුන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ. ගොඩාක් උගතුන්ට විරුද්ධව වැඩ කරේ පල්ලිය. මොකද පල්ලිය දන්නවා උගත්තු හැදුනොත් ආගමක් පවත්වාගෙන යන්න බෑ කියලා. ඒක නිසා මේගොල්ලන්ට ලැබෙන වාසිය අඩු වෙන නිසා උගතුන්ට හැම වෙලේම පල්ලියේ පූජකයෝ විරුද්ධ වුණා.
පාලකයොත් ඒ වගේ මෝඩ මිනිස්සු ඉන්නකම් පාලකයන්ටත් එක්තරා කාලයක් ඉහෙන් වැජබෙන්න පුළුවන් නිසා ඒ කියන්නේ දැන් මේ කාලේ වගේ මෝඩයෝ ටිකක් බිහි කිරීමේ අරමුණින් තමයි පාලකයොත් ඉන්නේ. මොකද උන්ට මේකේ පැවතෙන්න ඕන නිසා. එහෙම කාලයක් තමයි දැන් රෝමේ උදා වෙලා තියෙන්නේ. මේ ඒක නිසාම මේ යුරෝපයේ මේ විදිය කාලයක් බිහි වෙන්න තිබ්බ ඉඩකඩ ගොඩාක් අඩු වුණා. මේ විද්‍යාර්ථීන්ගේ පොත්පත් පරිශීලනය කරන්න ඒ රටේ මිනිස්සු උනන්දු වෙච්ච නිසා පොත්පත් වේගෙන් ලියවුණා. පොත්පත් පිටපත් සෑහෙන සංඛ්‍යාවක් මුද්‍රණය කරන්න මුද්‍රණ යන්ත්‍රයක් මේ ජොහන්ස් කොටින්බර්ග් කියන විද්‍යාඥයා විසින් මුද්‍රණ යන්ත්‍රය මේ කාලේ නිර්මාණය කරනවා. ඒකෙන් පොත්පත් රහසයක් ලියලා ඒවා කොහොම පිටපත් කරන්න යුරෝපයට පුළුවන් වෙනවා. යුරෝපයේ තුල වෙනම පොත්පත් පරිශීලනය කිරීමේ පිරිසක් බිහි වෙනවා. ග්‍රීසියේදී වගේ සාමාන්‍යයෙන් අපි දන්නවනේ පොත්පත් ලියුනේ ග්‍රීක ලතින් භාෂාවලින් කියලා. ග්‍රීසියේ ග්‍රීක් භාෂාව වගේම රෝමයේදී භාවිත වුණේ ලතින් භාෂාව. ඉතින් දැන් යුරෝපයේ මිනිස්සු තරංගෙට ඉගෙන ගන්න පටන් ගන්නවා. මොකද ඉගෙන ගන්නේ භාෂාව. ඇයි? ඒ භාෂාවෙන් ලිප මොකද භාෂාව? ග්‍රීක සහ ලතින් භාෂාව. ඒකට හේතුව තමයි මේ පොත්පත් රාශියක් තියෙන්නේ මෙන්න මේ භාෂාවන් වලින් හින්දා. ඒක හින්දා මිනිස්සු තරංගෙට ඉගෙන ගන්න පටන් ගන්නවා. ඉගෙන ගැනීමේ ප්‍රබෝධයක් යුරෝපයේ පුරා ව්‍යාප්ත වෙනවා. ඒක මෝස්තරයක් බවට පත් වෙනවා. පොත් කියවන්න මිනිස්සු උනන්දු වෙනවා. පොත් කියවීමෙන් මිනිස්සුගේ ඥානය වැඩි දියුණු වෙනවා. පොත් පිළිබඳ ප්‍රබෝධය වැඩි වෙනවා. කියවීම නිසා දැනුම වැඩි වෙනවා. මිනිස්සු අලුතෙන් හිතන්න පටන් ගන්නවා. තාර්කික විෂයන් වෙන මේ තර්ක ශාස්ත්‍රය, සාහිත්‍ය කලාව, වෛද්‍ය විද්‍යාව, ගණිතය වගේ මේ තාර්කික විෂයන් මේ කාලේ ඉතාමත්ම ඉහළ තත්ත්වයෙන් වැජඹෙනවා. මේවට මිනිස්සු කැමති වෙනවා. ඒක නිසා පළවෙනි කාරණේ මේ පොත්පත් හදාරන්න, මේ පොත්පත් අනුගමනය කරන්න භාෂාව ඕන වෙනවා. මේ අපි මේ කිව්ව ප්‍රධාන භාෂා දෙක යුරෝපයේ පුරා ඉතා වේගෙන් දියුණු වෙනවා. මේ වේගෙන් දියුණු වීමම භාෂාවේ පුනරුදයක් විදිහට අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඇයි? යටපත් වෙලා තිබුණ භාෂාව නැවත මතුවෙනවා. ඒ කියන්නේ පුනරුදයක් ඇති වෙනවා. පස්සේ කලාව, සාහිත්‍ය ආදී සියලු කණ්ඩායම් වශයෙන් එකතු වෙලා මෙහි ගුරුකුල හදා ගන්නවා. මේ භාෂාවෙන් ලියපු පොත්පත් වගේ දේවල් මිනිස්සුන්ට භාෂාවේ දැනුමක් කලින් තිබුණේ නැහනේ. නීති පොත්පත් කීපයක් විතරක් තිබුණා. ඒවා කියවන්න කීප දෙනෙක් දැනගෙන හිටියට භාෂාවක් වශයෙන් දියුණු වෙලා තිබුණේ නැහැ. දැන් භාෂාවක් වශයෙන් දියුණු වෙන්න පටන් ගන්නවා. පූජකයෝ වගේ පිරිස් දුර්වල වෙනවා. පාලකයන්ටත් ඕන වෙනවා මේ දුර්වල මිනිස්සු අයින් කරලා මේ දියුණු වෙන්න කැමති මිනිස්සුන්ගේ තැන ගන්න. ඒක නිසා පාලකයොත් මේ විද්‍යාර්ථීන්ට උදව් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ බස ඉගෙන ගැනීම මෝස්තරයක් බවට පත් වෙනවා. මධ්‍යතන යුගයේ අඳුරු යුගයක් විදිහටනේ ලෝකය දකින්නේ. ඇත්තෙම අඳුරු යුගයක්. මන්ද මේ කාලය තුල ගෝත්‍රික සටන්, ඇන කොටා ගැනීම, එකාට එක එස්සෙන්ඩ දඟලන දැඟලිල්ල, ඊට පස්සේ අරගල, යුද්ධ, කලකෝලාල මේවා රටක දියුණුව විනාශ කරන සිද්ධි. මෙහෙත් මධ්‍යතන යුගයේ වෙනකොට ග්‍රීසිය, රෝමේ සම්පූර්ණයෙන්ම මේ කාල වකවානු වල දියුණු වෙන්නේ නැති කාලයක් බවට පත් වෙලා තියෙනවා. දියුණු සම්මත භාෂාවන් භාවිතේ නොවන නිසා, කණ්ඩායම් වශයෙන් ගෝත්‍රික භාෂාවන් පාවිච්චි කරන නිසා ලතින් හා ග්‍රීක භාෂාවන් මල භාෂාවන් උනායි කියලා මං කිව්වනේ. දැන් මේවා නැවතත් ප්‍රතිසංස්කරණය වෙලා ඊටාත්ම තාර්කික මිනිස්සු කොටසක් ලෝකේ පහළ වෙනවා. මේ පහළ වීමේ ප්‍රතිඵලය පල්ලේ මිදෙනවා. හොඳ මිනිස්සු ටිකක්, ඥානවන්තයෝ ටිකක් පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමනවලට එළඹෙනවා. අලුත් දේවල් කරන්න පටන් ගන්නවා. ඊ අතරේ මං අර කියපු
සමහර චිත්‍ර ශිල්පියෝ මූර්ති ශිල්පියෝ කලාකරුවෝ ඒ වගේම ඉතින් ගණිත විද්‍යාඥ තර්ක ශාස්ත්‍රය වගේ දේවල් හඳුල් කරන බොහෝ දෙනෙකුට මේ කාලේ පණ එනවා. මොකද මේ අනික් කට්ටිය නැගිටිනකොට මේගොල්ලන් ඒකම නැගිටිනවා. මේ ඒකට තව හේතු කීපයක් එකතු වෙනවා. එකක් තමයි මේ ඉතාලිය ආර්ථික වශයෙන් පෝසත් වෙනවා. අනිත් එක තමයි වෙළඳාම දියුණු වීම නිසා ඉතාලියේ අලුත් ධනපති පන්තියක් ඇති වෙනවා. මොකද අරගොල්ලන්ගේ අර වටෙන් පිටෙන් කොන්ස්ටන්තිනෝපලේ හරහාම වෙළඳාම වෙනකම් බලාගෙන හිටියේ නැහැ. මේගොල්ලෝ අලුත් ක්‍රමසාවිදි හොයාගත්තා. ඒ නිසා ඒ අය ග්‍රීක රෝම සාහිත්‍යයට ඇලුම් කරනවා. කලාවට ලැබි පිරිසක් බිහි වෙනවා. නව ධනවතුන් විසින් නව මාදිලියේ ගොඩනැගිලි වගේ ඒවා නිවාස තැනීමට මුල් තැන දෙනවා. ඔවුන් තමන්ගේ මාලිගා අලංකරණය කරන්න බිතිසිතුවම් සහ මූර්ති වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. ඒවා වැඩි දියුණු කිරීමට කලාකරුවන්ට උදව් කරනවා, අත දෙනවා. ඕක තමයි පුනරුදයක් බිහි වෙන්න හේතුව. පුනරුදයේ පොදු ලක්ෂණ ගත්තකින් පස්සේ මෙන්න මේ විදිය ටිකක් මේක ඉතාමත්ම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මේ කාලේ කැපී පෙනෙන චිත්‍ර ශිල්පියෝ රාශියක් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ලෝකයට බිහි වෙනවා ඉතාලියෙන්. කවුද මේ කට්ටිය? මේ අතර ඉන්නවා වෙරොක්කියෝ, බොට්ටිසෙල්ලි, පැරජිනෝ, ඇන්ටෝනියෝ, මැකැසියෝ, ප්‍රෙක්වෙස්කා, ගාලන්ඩායෝ, මසච්චෝ, ජියෝවනි, සැන්මාකෝ වගේ චිත්‍ර ශිල්පියෝ රාශියක් මේ යුගයේ ගුරු ඒකට කියන්නේ මේ ගුරුකුල හදා ගන්නවා. මේගොල්ලෝගේ මේ බිහිවෙච්ච මේ අතරින් ඔයගොල්ලෝ දන්නවනේ මේ පුනරුද සමයේ බිහි වෙනවා චිත්‍ර මූර්ති කලාවේ පතාක යෝධයෝ 3 දෙනෙක්. එක්කෙනෙක් තමයි මයිකල් ආන්ජෙලෝ. අනිත් එක්කෙනා තමයි ලියනාඩෝ ඩා වින්චි. අනිත් එක්කෙනා තමයි රෆායෙල් සෙන්සියෝ කියන්නේ. මේ 3 දෙනාට ගුරුහරුකම් දෙන්න පුළුවන් විදිහේ ගුරුවරු අර මං කියපු මූර්ති චිත්‍ර මූර්ති ශිල්පියෝ අතර හිටියා. ඒක නිසා මේගොල්ලෝ සියලු දෙනාගේ එකමුතු කමින් අමුතුම විදිහේ කලාවක් ඉතාලියේ බිහි වෙනවා. ඒකේ විශේෂයෙන්ම මානවවාදය, මිනිස්සුන්ට මිනිස්සු කියන කතන්දරේ, මිනිස්සුන්ගේ තියෙන මිනිස්කම ඉස්මතු කර ගැනීම. මේකට කියනවා හියුමනිසම් කියලා. කියන්නේ ඉන්ඩිවිජුවලිසම්. ඒ කියන්නේ තනියෙන් පුද්ගලයව මතුවෙන්න ගත්ත උත්සාහය. මේ උත්සාහය ඉතාමත්ම සොඳුරු විදිහට කලාවට බලපානවා. අනිත් එක තමයි ස්වභාවිකවාදය, නැචරලිසම්. මේකේ මේ ස්වභාවික කරපු හැම නිර්මාණයක්ම ඉතාමත්ම ස්වභාවිකව නිර්මාණය කරන්න උත්සාහ ගන්නවා. මේගොල්ලෝ ආලේඛ්‍ය චිත්‍රවල ඒ කාලේ බිහිවිච්ච ආලේඛ්‍ය චිත්‍ර බැලුවම හොඳට පේනවා. විශේෂයෙන්ම මේ මොනාලිසා වගේ චිත්‍රවල මේ තනිකරම ස්වභාවිකත්වය ඉතාමත්ම ඉහළ මට්ටමින් තියෙනවා. සිනාව, කරුණාව, දයාව, මෛත්‍රිය, මේ හදවතේ තියෙන බොහෝ දේවල් මොහුනෙන් පිළිබිඹු කිරීමේ හැකියාව ග්‍රීකයන්ට රෝම කලාකරුවන්ට තිබුණා. ඒවා නැවතත් ඔන්න ඉතාලියෙන් මතුවෙනවා පුනර්ජීවන යුගයේ චිත්‍ර ශිල්පීන් තුල. මේකට හොඳ උදාහරණයක් තමයි මේ The Birth of Venus කියන චිත්‍රය. මේකේ මේ බොටිසෙල්ලි තමයි මේක අඳින්න, සැන්ඩෝ බොටිසෙල්ලි වීනස්ගේ උපත. හොඳ උදාහරණයක්. ග්‍රීක රෝම කලාවේ ආభాෂය භාවිතයට ගත්තා වගේම පැරණි ග්‍රීක කලාකෘති පිටපත් කරන්නත් මේගොල්ලෝ දැඩි උත්සාහයක් ගත්තා. ඒවට ආදරය කරන්න පටන් ගත්තා. ඒවා ආශ්‍රය කරන්න පටන් ගත්තා. ඒ නිසාම මේවත් එක්ක එකට ගැවසිලා අවසානයේ අර පොඩි තැනින් ඉපදෙන්නේ අර ග්‍රීක රෝම මියගිය ග්‍රීක රෝම මූර්ති චිත්‍ර මූර්ති ශිල්පීන් තමයි කියන එක තමයි අපිට බැලූ පැත්තට බලපුවම තේරෙන්නේ. මම හරි ආසාවෙන් ඉන්නවා ඇත්තෙන්ම ඉතාලිය පැත්තේ යන්න. හිතන්නවත් බෑ. මොකද එක පැත්තකින් අපි එහෙම දියුණු මිනිස්සු නෙවෙයි ආර්ථික වශයෙන්. අනිත් එක තමයි මේ කොරෝනා ප්‍රශ්න වගේ දේවල් අපිටම තමයි බලපාන්නේ. හැදෙන්න තව අපිට තියනවා දරුවන්ට උගන්වන්න ගොඩාක් දේවල් ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න ඕන කරන කිසිම දෙයක් මේ පරණ දේවල් තවමත් පුතේ මේ පරණ ඔළුවල තියාගෙන ඉඳලා තමයි මේ එළියට දාන්නේ ඔයගොල්ලන්ට දෙන්න.
ඒකින්ද මේ විශේෂයෙන්ම මේ ගැන හිතනකොට මෙන්න මේ කතන්දරේ මේ කාලේ බිහිවිච්ච නිර්මාණ ශිල්පීන් ලියනාඩෝ ඩා වින්චි මයිකල් ආන්ජලෝ රෆායල්සන් කියන මේ යාලා තුන් දෙනාගේ මේ මිනිස් රූපේ අඳින්න ප්‍රශස්ත අන්දමින් මේ මිනිස් රූපේ අඳින්න ගත උත්සාහය මිනිස් සිරුරේ කාව්‍ය ව්‍යුහය ඇනටොමි එක ඊළඟට මේ නිශ්චිත නියමිත පරිමාණය ප්‍රොපෝෂන් මේවා ගැන විශේෂයෙන් හිතලා නිර්මාණ බිහි කරනකොට මිනි කපලා අර කාය වියවච්ඡේද විද්‍යාව කියන විද්‍යාව හදාරලා මිනි කපලා හැම අයින් කරලා මේ මිනි හොයාගෙන එන්නේ ගිහිල්ලා අලුත භූමදානි කරපු ඒවා අලුත සොහොන්ගත් කරපු ඒවා අරන් ඇවිල්ලා දාගෙන ඒ වගේ හැම අයින් කරලා ඉවත් කරලා මේවා මේ පේශිවල ක්‍රියාකාරීත්වය කොහොමද අතපය කොහොමද හැදෙන්නේ මේවා ගැන දැඩි අධ්‍යයනයකට යොමු වෙනවා මේක විද්‍යාවේ ඊටාම ඉහළ වෛද්‍ය විද්‍යාවේ ඊටාම ඉහළ දියුණු තත්ත්වයක් ඒක නිසා ග්‍රීසිය කියලා කියන්නේ කලාව විතරක් නෙවෙයි විද්‍යාවෙමුත් සාහිත්‍යයෙමුත් ඊටාම ඉහළ තත්ත්වයට ආපු රටක් ඒ රටේ විනාශය නැවත මතු කරගන්නවා කවුද ඉතාලියේ මේ පුනරුද්ධ සමය කියන කාල පරාසය විසින් ඔන්න දැන් ඔයගොල්ලන්ට මම කියලා දුන්නා පුනරුද්ධය කියන්නේ මොකක්ද කියලා මෙතනින් පස්සේ තමයි පුනරුද්ධයේ බිහිවිච්ච ශිල්පීන් ගැන ඔයගොල්ලන්ට මම එකින් එක කියන්නේ ලියනාඩෝ ඩා වින්චි පුනරුද්ධ කලාවේ පුරෝගාමී චිත්‍ර ශිල්පියා ඒ වගේම විශිෂ්ටතම චිත්‍ර ශිල්පියා විදියට හඳුන්වන්න පුළුවන් ක්‍රිස්තු වර්ෂ 1452 දී වින්සි නුවර උපත ලබන ඔහු අවුරුදු 67ක් ජීවත් වෙනවා 1519 දී ඔහු මිය යනවා මේ වෙනකන් අත්අදා බැලීම් රාශියක් සිදු කරපු අවුරුදු 17ක ෆ්ලෝරන්ස් වල පදිංචි වෙච්ච කාලය තමයි ඔහුගේ වඩාත්ම සුන්දර කාලය වෙන්නේ. ලියනාඩෝ ඩා වින්චි චිත්‍රකලාවට විතරක් නෙවෙයි මූර්ති, ගෘහ නිර්මාණ, ඉංජිනේරු විද්‍යාව, ගණිතය, සංගීතය වගේ විෂයන් රසක ප්‍රවීණයෙක්. ෆ්ලෝරන්ස් වල සුප්‍රසිද්ධ සිත්තරෙක් වෙන වෙරොක්කියෝ කියන චිත්‍ර ශිල්පියා යටතේ අවුරුදු 6ක් ඔහු පුහුණුව ලබනවා. වෙරොක්කියා අඳිනවා බොනිස්ටේ කියලා චිත්‍රයක්. මේකේ දේවදූතයෙක්ගේ හිසක් අඳින්න ඔහුට පවරනවා. ඔහුගේ චිත්‍රයේ අවසානයේ දකින්නකොට පුදුමයටපත් වෙනවා වෙරොක්කියෝ. ලියනාඩෝ ඩා වින්චිගේ ස්වතන්ත්‍ර පළමු නිර්මාණය වෙන්නේ මේ සුභාරංචිය එනවුන්සේෂන් කියන චිත්‍රය. ඒ වගේම අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය, මොනාලිසා, ගිරි අරණේ කන්‍යා මරියතුමිය, ලීඩා හංසයා, පර්සි පූජකයන් ජේසුතුමන් බැහැ දැකීම වගේ චිත්‍ර රාශියක් ඔහුගේ ප්‍රමුඛ පෙළේ චිත්‍ර විදියට හඳුන්වන්න පුළුවන්. ඩා වින්චිගේ නිර්මාණවල තියෙන විශේෂතා තමයි ඔහු දෘශ්‍ය රූප පිහිටවීමේදී සංවිධානාත්මකයි. වස්තුන් අතර අන්තර් සම්බන්ධතාවය ඔහු විශේෂ අවධානයට ලක් කරනවා. අනික ජ්‍යාමිතික ව්‍යුහයක් යටතේ චිත්‍ර සංරචනය කිරීම ඔහුගේ පුරුද්දක්. ඒ වගේම වැදගත් ලක්ෂණයක්. නිදසුනක් විදිහට ගත්තම මේ ගිරි අරුණේ කන්‍යා මරියතුමිය කියන චිත්‍රයේ රූප සංරචනය දිහා බලන්න පිරමිඩාකාර ආකෘතියක් තුල කරන නිර්මාණයක්. මේ අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය කියන එකත් ඒ වගේ ගෝලයෝ පිරිස 7 දෙනා බැගින් දෙපැත්තට වෙන් කරලා ඒ වෙනම ඒ පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. මානව රූප ඇඳීමේදී ඔහු ජීවාදර්ශ පාවිච්චි කරනවා. විශේෂයෙන්ම මානව කාය ව්‍යුහය ඇනටොමි කියන එක ජීව ගුණය සහ කායික සුන්දරත්වය මනවින් පිළිඹු කරන්න ඔහුට පුදුම හැකියාවක් තියෙනවා. ඉරියව්, ලාලිත්‍ය, හැඟීම් ප්‍රකාශනය ඔහුගේ නිර්මාණවල හැම එකකම දකින්න ලැබෙනවා. මනෝභාවයන් නිරූපණය කිරීම ඊටත් වඩා
ඔහුගේ දක්ෂකම. මොනාලිසා අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය කියන චිත්‍රවල ඒ පිළිබඳව ආයි කතන්දර දෙකක් නැහැ. තෙල්සායම් මාධ්‍ය භාවිතා කරලා වර්ණවල සියුම් ප්‍රභේද මතු කිරීම. ඔහුගේ ත්‍රිමාණ චිත්‍රවල හරිම වැදගත්. ඒ සඳහා එයා වර්ණ මිශ්‍ර කරන විදිහ, අනිත් එක තමයි මේ එළිය අඳුර දක්වන විදිහ, ඝනත්වය හැඟවෙන ලෙස වර්ණ කිරීමේදී අඳුර මතින් ආලෝකයේ වඩා තීව්‍ර කර දැක්වීම. කියුරෝස්කෝරෝ කියන වර්ණ සිද්ධාන්තය ඔහුගේ චිත්‍රවල විශිෂ්ටතම හැසිරීමක් විදිහට තමයි ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම ඩා වින්චි භාවිතා කරන මේ සාදුගමනය කියන උපක්‍රමය ඉතාමත්ම වැදගත්. මිනිස්සුන්ගේ හිත් ඇදගන්නා සුළු මේ සියුම් ක්‍රමේ වර්ණ ප්‍රභේද නිසා බොඳ කරලා, ඒ අවස්ථාව බොඳ කරලා සියුම් දුමක් වගේ එකක්, මේ හැසි ඉෆෙක්ට් එකක් මේ භාවිතා කරනවා මේ වර්ණ තවරන්න. මේ වර්ණ තැවරීමේ සිද්ධාන්තයට අනුව මේ රූපයකට, සිද්ධියකට ඉතා හොඳින් අවධානය යොමු වෙන විදියට ආලෝක ධාරාවන් භාවිතා කරනවා. හරියට ඡායාරූපයක් වගේ ඇඳලා ඉවරුණා. ඩා වින්චිගේ බොහෝ සිතුවම් වල මේ අන්ධකාර පසුබිමින් මතුවෙන රූප දැක්වීම ඉතාමත්ම බහුලව දකින්න ලැබෙනවා. ප්‍රභාමත් වර්ණය වගේම අඳුරු වර්ණයන් භාවිතා කිරීම ඔහුගේ ක්‍රමවේදයක්. තලයේ මත රූප පිහිටවීමේදී පෙරබිම, මැදබිම, පසුබිම කියන තල තුනක් වෙන් කරගන්නවා සංරචනය සඳහා. ඒ තල මත චිත්‍රයේ ගැඹුර, පර්යාවලෝකන ලක්ෂණ, චිත්‍රයේ මධ්‍යගත කරන්න භාවිතා කරන උපක්‍රම වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රයේ ගැඹුර පර්යාවලෝකන ලක්ෂණයක් විදිහට තමයි ප්‍රකාශ වෙන්නේ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෘශ්‍ය අරමුණු, සංකල්ප භාවිතා කිරීම ඔහුගේ නිර්මාණවල තවත් ලක්ෂණයක්. නිදසුනක් විදිහට ගත්තොත් එimhe මේ මොනාලිසා චිත්‍රයේ සුන්දර කාන්තාවක් ඉන්නේ කොහෙද? ජන ශූන්‍ය සිකර සහිත මන්දාරමකින් වැහිච්ච පරිසරයක. සුන්දරත්වය කර්කස හුදකලාව කියන අවස්ථාවට උචිත වෙන විදිහට ඇතුළත් කරලා තියෙනවා. මොනාලිසාගේ උඩුකය දැක්වෙන චිත්‍රය බලන්නකො. පිරමිඩාකාර ව්‍යුහයක් තුළ සංරචනය කරලා තියෙනවා. පෙරබිමක් සහ විශාල අවකාශයක් දැක්වෙන පසුබිමක් නිරූපණය කරලා තියෙනවා. මේ සිතුවේ මේ පසුබිම ආලෝකපතනයේ විශේෂ විදිහට තමයි මේක පෙන්නලා තියෙන්නේ. එතන කාල්පනික ස්වරූපයක්, ෆැන්ටසි එකක් දකින්න ලැබෙනවා. මොනාලිසාගේ භාවමය තත්ත්වයේ බෙහෙවින්ම සංකීර්ණත්වයට පත් කරන්නේ මෙන්න මේ පසුබිම තුළ පෙන්වන සුන්දරත්වය නිසා. එක්තරා ආකාරයක ප්‍රතිපක්ෂ ද්විත්වයක් එකට එකතු කිරීම තමයි මෙතනින් කරලා තියෙන්නේ. ඩා වින්චි විසින් අඳින ලද චිත්‍ර, ආලේඛ්‍ය චිත්‍ර අතර මොනාලිසාගේ චිත්‍රය ඉතාමත්ම විශිෂ්ට කෘතියක්. 1505 දී 1503යි 5යි අතර කාලයේදී ඔහු මේක අඳින්න ඇති කියලා තමයි හිතන්නේ. පොපුලර් ලීයක, පොපුලර් පළකයක තෙල්සායන් තමයි මාධ්‍ය විදියට භාවිතා කරලා තියෙන්නේ. වර්තමානයේ ලූවර් කෞතුකාගාරයේ මේ චිත්‍රය දකින්න ලැබෙනවා. ඊළඟ චිත්‍රය තමයි ලෝකේ බොහෝ දෙනා පුදුමයට පත් කරපු, අඬවපු අවසාන රාත්‍රී භෝජනය කාගේද? යේසුස් වහන්සේගේ. මෙම චිත්‍රය මිලානේ මේ ලොඩෝවිකෝ ඉල්මෝරා ආදිපාදවරයා යටතේ සේවය කරන කාලෙදී එයාලගේ ඊ타ත්ම කිට්ටු මේ දේවස්ථානයක් තමයි මේ ශාන්ත මරියා ඩෙලා ග්‍රේසි කියන්නේ. මේ ඒක තාපසාරාමයක්. ඒ තාපසාරාමේ භෝජනාගාරයේ
බිත්තියක තමයි මේ චිත්‍රය අඳින්නේ. වියලි හුණු බදාමයක් මත තෙල් සායම් වලින් කරපු නිර්මාණයක්. මේ චිත්‍රය වියලි බදාමයක් මත ඇඳලා කියලා කියන්නේ ටෙම්පරා ශිල්ප ක්‍රමයට තමයි අයිති වෙන්නේ. මේ චිත්‍රයට පාදක වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ අවසාන භෝජනය ගත්ත අවස්ථාව. ක්‍රිස්තුස් වහන්සේ තමුන්ගේ ගෝලයෝ ටික එකතු කරගෙන සමහර ප්‍රකාශයට පත් කරනවා. මේ අවස්ථාව ටිකක් කලබලකාරී වස්තු විෂයක් වෙනවා. ජුදාස් කියන ගෝලයා ඔහු පාවා දෙන්නෙක් බව කවුරුත් දන්නේ නැහැ. ඒක රහසේ සිද්ධ වෙන දෙයක් නේ. මුදලට තමයි මේ කටයුත්ත වෙන්නේ. ඒ වෙලාවේ සිද්ධ වෙන සංවාදය නිසා යේසුස් වහන්සේගේ හැඟීම් ප්‍රකාශනය හිතා ගන්නත් බැරි විදියට මුහුණෙන් පිළිබිඹු වෙනවා. ඒක කේන්ද්‍රීය පර්යාවලෝකන ලක්ෂණ කියන්නේ ලයින පර්ස්පෙක්ටිව් භාවිතය තමයි මේ චිත්‍රයේ ගොඩක් දෙනෙකුට ඇසට වදින හේතුව. මේ ජේසුතුමන්ගේ රූපේ ස්ථානගත කරලා තියෙන තැනත් එක්ක අනුගාමිකයෝ 12 දෙනා කණ්ඩායම් 4කට විතර බෙදෙන විදිහට සංරචනය කරලා තියෙන කොටස්. ජේසුතුමන්ගේ හිස පිටුපසින් තියෙන කවුළුවට අර හිසේ තියෙන ප්‍රභා මණ්ඩලය පේනවා. ඩාවින්චි බොහෝ විට මේ සිතුවේ මේ මානව රූප ඇඳලා ඒකට අනුරූප පසුබිමක් සකස් කරලා තියෙනවා. ඒ පසුබිම ටිකක් ඩාර්ක් කලර් එකක් අන්ධකාර බිත්ති අතරේ තමයි මේ ගෝල පිරිස රූප ආලෝකමත් වෙන්නේ. මේක මේ කියරොස්කුරෝ කියන වර්ණ සිද්ධාන්තය ඉතා හොඳින් මැනවින්ම පේනවා. අඳුරු වර්ණමාලාවෙන් ත්‍රිමාණ හා පර්යාවලෝකන ලක්ෂණ මතුවෙනවා. සමස්ත රූපාවලියම හරියට නාට්‍යයක් වගේ. පෙරබිමින් වැටෙන ආලෝක ධාරාවකින් චිත්‍රය අවධාරණය වෙනවා. ජේසුතුමන් දිහාවට සියල්ලගේම අවධානය යොමු වෙනවා මේ චිත්‍රය ඇඳලා තියෙන ක්‍රමයට. කලබලකාරී සංසිද්ධියක්. මොකද මෙතෙන්දී එතුමා ප්‍රකාශ කරනවා මේ පිරිස අතරින් කෙනෙක් හෙට උදේ වෙනකොට මුදලට මාව පාවා දෙනවා කියලා. ඒ වෙනකොට සියලු දෙනාගේ තියෙන කලබලකාරී తত্ত্বය මේ චිත්‍රයෙන් ඉතා හොඳින් අවධාරණය වෙනවා. අර පාවා දෙන්නාගේ මුහුණේ තියෙන ඉරියව්ව, ඔහුගේ තියෙන හැසිරීම් රටාව මේ හරිම බොහොම අතිශයින්ම සිත් ගන්නාසුළු දෙයක් වෙනවා චිත්‍රයේදී. ජේසුතුමන් කෙරෙහි දැක්වෙන ගෞරවය ඉතා ඉහළින් වැඩි වෙනවා. ගෝල පිරිස මේ ප්‍රකෘති ලෝකයේ මිනිස්සු රූපයෙන් දක්වලා තියෙන මේ ඔක්කොම දේව දූතයන් විදියට තමයි සලකන්නේ. මේ ගිරිඅරණේ කන්‍යා මෞතුමිය තමයි ඊළඟ චිත්‍රය. ඊළඟ චිත්‍රය ගිරිඅරණෙහි කන්‍යා මරියතු. ඊළඟ චිත්‍රය ගිරිඅරණෙහි කන්‍යා මරියතුමිය. The Virgin of the Rocks. ලූවර් ජාතික කලාගාරයේ දකින්න ලැබෙන චිත්‍රයක්. මරියතුමිය, ජේසු බිලින්දා, සාන්ත ජෝන් සහ දේවදූතෙක් 4 දෙනෙක් ඉන්නවා මේ රූප සංරචනයේ. සමස්තයක් විදිහට ගත්තම කරුණාව, දයාව, මාතෘත්වය වගේ මානව ගුණාංග මේ හැම මූණකින්ම ප්‍රකාශ වෙනවා. විශේෂයෙන්ම මරියතුමියගේ තියෙන මේ කරුණාව, දයාව, මාතෘත්වය වගේ ගුණ ගිරිඅරණේ කන්‍යා මරියතුමිය කියන චිත්‍රයේ ඉතා ඉහළින් අර්ථවත් වෙනවා. මේ පිළිබඳව විචාරකයන්ගේ මතය වෙන්නේ කන්‍යා මරියතුමියගේ ගැබ් ගැනීම, ජේසු බිලිඳා හදා වඩා ගැනීම පිය පාර්ශවයක් නැතුව සිදුවෙන දෙයක්. මේක උපමාකාරකයක් විදියට
දක්වපු චිත්‍රයක් මේක කියලා තමයි හඳුන්වන්නේ. පෙරබිමක් සහ විශාල අවකාශයක් දක්වන පසුබිමක් මේ චිත්‍රයේ නිරූපණය වෙනවා. සිතුවේ මේ පසුබිමේ පැලෑටි සහ විවිධ හැඩවලින් යුක්ත ගල්කුළු පෙන්වනවා. පර්යාවලෝක ලක්ෂණ ඈතට විහිදිලා ගිය භූමි දර්ශනයක් ඒකෙන් නිරූපණය වෙනවා. මේ සිතුවේ මේ පසුබිමේ ආලෝක පතනය විශේෂ සිද්ධියක් විදිහට සලකන්න පුළුවන්. මොකද මේ සිතිජයකින් සමන්විත ලෝකයක්. ලියනාඩෝ ඩා වින්චි හැම චිත්‍රයකටම වගේ උත්සාහ ගන්නවා ස්වභාවික චිත්‍රවල ලෑන්ඩ්ස්කේප් වල භූමි දර්ශනවල මේ විදිය ෆැන්ටසි නිර්මාණය කරන්න. පසුබිම මානව රූපවල භාවමය තත්ත්වය අනිවාර්යයෙන්ම සංකීර්ණත්වයට පත් කරනවා. ආලෝකයේ গুপ্ত හැඟීමක් පෙන්වුම් කරනවා මේ චිත්‍රයේ. මේ චිත්‍රයේ මේ ප්‍රධාන ආලෝක ප්‍රභා දෙකක් අඳුර ගන්න පුළුවන්. චිත්‍රයේ පසුබිමේ තියෙන අර ගිරිකුළු අතරින් පෙනෙන අරුණාලෝකය. ඒ වගේ තත්ත්වයක්. ඒ මරියම් මෞතුමිය සහ සෙසු රූප ආලෝකවත් වෙලා තියෙන චිත්‍රයේ අනිත් පැත්තෙන් ඉදිරිපසින් ගන්න ප්‍රභාවක් නිසා. මේක එක්තරා විදියක දිව්‍යමය ආලෝකයක් විදිහට තමයි අපේ විද්වතුන් සලකන්නේ. මෙම ආලෝක තත්ත්වය අසාමාන්‍ය දෙයක්. මේ අద్භූත ජනක ජුගුප්සාකාර ජනක සිතුවිලි මේ චිත්‍රයට එකතු කරන්නේ මෙන්න මේ හැසිරීම් රටා නිසා. ඔහුගේ දක්ෂතම වර්ණ ගැන්වීම නිසා. අඳුරෙන් ආලෝකයේ වඩා තීව්‍ර කරන අර මං කියපු කියුරොස්කෝරෝ ක්‍රමය මේ චිත්‍රයටත් අනිවාර්යයෙන්ම බලපාලා තියෙනවා. මේ චිත්‍රයේත් අර සාදුගමනය කියන එක හොඳින්ම බලන්න. කන්‍යා මාරියතුමියගේ මුහුණ මං වෙනම ඔයගොල්ලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. මේකේ බලන්නකො මේ මූණේ දක්වලා තියෙන මේ අර බොඳ වෙලා යන මීදුම් ගතිය මේ හිතා ගන්නත් බෑ මේ විදිය වර්ණ භාවිතයක් කරන්න පින්සල කොහොම හැසිරුවාද කියලා. දේවමෑණියන්ගේ කරුණා බව, කරුණාපරිත බව, මොල කැටි දරුවගේ තියෙන හැඟීම් මේක ප්‍රකාශ කරන්න එකිනෙකට වෙනස් විදිහේ අංග දැඩි උත්සාහයක් කරන් තියෙනවා එතුමා. ඒ අනුව මේ චිත්‍රයේ අවකාශය මත මධ්‍යගත වෙච්ච කන්‍යා මරියතුමියගේ මේ දකුණු පසින් ජේසු බිලිඳා, වම් පසින් ජෝන් බැප්ටිස්, ඊළඟට දේවදූතියා. මේ ත්‍රිකෝණාකාර ආකෘතියක සම්පින්ඩනය කිරීම හරිම අපූර්වයි. පිරමිඩාකාර ත්‍රිකෝණාකාර ව්‍යුහයක් සංරචනය කරන මේ ඩා වින්චිගේ මේ නිර්මාණ ඉතාමත්ම දුර්ලභයි. මේ සියලු දෙනාගේම අවධානය යොමු වෙන්නේ මේ චිත්‍රයට සඳහා භාවිතා කරලා තියෙන මාධ්‍ය හැසිරීම සහ සංවිධානය තුළ. මේකේ තවත් කතන්දරයක් තියෙනවා. මේ රස මණ්ඩලේ ඒක මේ හීනි ඉරකින් ලාවට මතු කරලා තියෙනවා. චූටි ඉරකින්. ඊළඟ චිත්‍ර ශිල්පියා තමයි මයිකල් ආන්ජිලෝ. මිචෙල් ඇන්ජිලෝ කියලත් හඳුන්වනවා. 1475 සිට 1564 කාලය තුළ ජීවත් වෙච්ච ඇන්ජිලෝ මේ 1475 දී ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ කාල්සල් කැප්‍රිස් කියන ස්ථානයේ උපත ලබනවා. මයිකල් ඇන්ජිලෝගේ සම්පූර්ණ නම හරි දිගයි, පැටලෙනවා. මයිකල් ආන්ජිලෝ දී ලොබවිකෝ බුවනෝර්ති සයිමොකි කියලා තමයි හඳුන්වන්නේ. වංශාධිපතියන් සහ පූජකයන් අතරේ වැජඹිච්ච පුනරුද්ධ කලාවේ හිටපු අතිශ්‍රේෂ්ඨ මූර්ති ශිල්පියා. ඉතාලියානු පුනරුද්ධ කලාවේ පුරෝගාමි මූර්ති ශිල්පියා මයිකල් ආන්ජිලෝ. ඔහු අවුරුදු 88ක් විතර ජීවත් වෙනවා. ආන්ජිලෝ මේ චිත්‍රමූර්ති වලට වඩා කවි ලියලා තියෙනවා. මයිකල් ආන්ජිලෝ මේ කවි 300ක් විතර, පද්‍ය රචනා 300ක් විතර ඔහුගේ අතින් නිර්මාණය වෙලා තියෙනවා.
ඔහුගේ චිත්‍රත් හරියට කවියක් වගේ. මයිකල් ආන්ජලෝගේ පවුලේ මේ පුංචි කාලේම ෆ්ලෝරන්ස් නුවර වාසයට ආවට පස්සේ එයාගේ කලා ලෝකයට හොඳ බලපෑමක් සිද්ධ වෙනවා. අවුරුදු 6ක් කාලෙදී අම්මා නැති වෙනවා. මේ යනවා. සැන්සෙස්කෝද උරිබිනෝ කියන කලා පාසලට ඇතුළත් වෙනවා. අනතුරුව අවුරුදු 13 දී ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1888 දී ඩොමිනිකෝ ගිරාල්ඩිකෝ කියන චිත්‍ර ශිල්පියා යටතේ ඔහුගේ ශිල්පායතනයට බැඳිලා සිතුවම් පිළිබඳ පුහුණුවක් ලබා ගන්නවා. ඔහු ගියෝවානි නම් ශිල්පියා යටතේත් නිර්මාණ කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. චිත්‍ර අධ්‍යාපනයට අමතරව බර්ටල්ඩෝ කියන මූර්ති ශිල්පියාගේ ශිල්පායතනයට බැඳිලා ඔහු මූර්ති ශිල්පය ඉගෙන ගන්නවා. එයාගේ නිර්මාණ ජීවිතයේ වැඩි කාලයක් ෆ්ලෝරන්ස්, වෙනීසිය, රෝමේ වගේ නගරවල කේන්ද්‍රස්ථානයක් විදිහට ඔහු හැසිරෙනවා. මයිකල් ආන්ජලෝ ප්‍රබල ධනවත් පවුලක ඒ කියන්නේ මෙඩිචි කියන පවුල වෙනුවෙන් සේවය සපයපු කෙනෙක්. සිස්ටයින් දෙව්මැදුරේ නිර්මාණ මෙතුමාගේ දක්ෂතාවලට හොඳම ආදර්ශනයක්. ඒ වගේම විශාල ගොඩනැගිලි වල ආබද්ධ කොටස් වශයෙන් ප්‍රතිමා නෙලීම නිර්මාණය කිරීමට තමයි ඔහු වැඩිම දක්ෂ. එයාගේ විශිෂ්ට වාස්තු විද්‍යා නිර්මාණ අතර රෝමේ වින්කෝල්ලි සාන්ත පීතර දෙව්මැදුරේ ඉදි කරලා තියෙන දෙවන ජූලියස් පාප්වංශයේ සොහොන් නිර්මාණය අති විශිෂ්ට මූර්ති වලින් සම්පාදිතයි. වාස්තු විද්‍යා නිර්මාණ, මූර්ති කලාව සහ චිත්‍ර කලාව වෙනුවෙන් ඔහු දැවැන්ත නිර්මාණ කරපු ශිල්පියෙක්. ජීවිත කාලය ගැන වෙන කිසිම සැප විඳින්න උත්සාහ නොගත් මේ ලියනාඩෝ ඩා වින්චි, රෆායල් කියන දෙන්නටම වඩා මහ පෘතුලතාවයක් සහ ගාම්භීරතාවයක් හිමි කරගත්ත. ඒ නිසාම 1563 දී වසාරි කියන ලලිත කලා ආයතනයේ ෆ්ලෝරන්ස් වල තියෙන මේ මුල්ම ශාස්ත්‍රාලය ප්‍රධානියා වශයෙන් ඔහුපත් වෙනවා. හැබැයි ගොඩක් කාලයක් ඉඳ හම්බ වෙන්නේ අවුරුදු 89 දී ඔහු මිය යනවා. 1564 දී මිය යන තෙක්ම 30 අවුරුද්දක් පුරා දෙව්මැදුරු වල නිර්මාණකරණයට දායක වෙච්ච අසහාය ශිල්පියෙක් තමයි මයිකල් ආන්ජලෝ කියන්නේ. එයාගේ නිර්මාණවල තියෙන විශේෂතා දිහා බැලුවොත් එහෙම චිත්‍රයට මූලික තැන දුන්නා. චිත්‍රය විද්‍යාවක් විදියට පරිහරණය කරා. මයිකල් ආන්ජලෝගේ මූලිකත්වය දුන්නේ මූර්ති වලින් කෙරෙන ප්‍රතිනිර්මාණවලට. පුනරුද්ධ ශිල්පීන් අතරින් වඩාත්ම සම්භාව්‍ය කලාවේ ලක්ෂණ ප්‍රකට කරපු තැනත්ත තමයි ඔහු. අභ්‍යන්තර ශක්තිය හා ක්‍රියාන්විත භාවය සහිත නග්න ශරීර මයිකල් ආන්ජලෝට සුළු දෙයක්. ඒ කලාවේ කේන්ද්‍රීය රූප නිර්මාණය කිරීම ඔහුට කජු කනවා වගේ. චිත්‍ර ඇඳීමේදී මයිකල් ආන්ජලෝ පින්සල භාවිතා කරා කියන්නේ මේ ගල් කැටයම් කරනවා වගේ. ඒවා හරියට නිර්මාණය කරලා තියෙන මූර්ති ශිල්පියෙක් වගේ. ඒ තරම් මූර්තිය තුල ඇබ්බැහි වෙච්ච මිනිහෙක් තමයි මයිකල් ආන්ජලෝ. මානව ශරීරයට මයිකල් ආන්ජලෝ සුවිශේෂ වැදගත්කමක් දුන්නා. මානව රූපේ කලාකරුවාට භාව ප්‍රකාශනයක් කරා. අති උසස්ම වාක්‍ය විදිහට ගත්තොත් මානව ශරීර නිරූපණයේදී මාංශපේශී අවධාරණයට මුල් තැනක් දුන්නා. ඇතැම් කාන්තා රූප පවා පුරුෂ රූපවල වගේම මාංශපේශී සහිත ශරීර බවට පත් කළා. මයිකල් ආන්ජලෝගේ මේ මානව කාය ව්‍යුහ ලක්ෂණ ඇනටොමිස් පරිමාණ සහ නිවැරදිව භාවිතා කළ ශිල්පියෙක්. බොහෝ නිර්මාණවල ඍජු, ඒ කියන්නේ ඉදිරියේ බලාගෙන ඉන්න ඉරියව් වෙනුවට
ඔහු විවිධ හැඩතල භාවිතා කරා. ඇඟ ඇඹරිච්ච හැරිච්ච එහෙට මෙහෙට බලාගෙන ඉන්න පේශි කැරකිච්ච ඇලෙන ඉරියව් මයිකල් ආන්ජලෝගේ බොහෝ නිර්මාණවල දකින්න ලැබෙනවා. ශරීරයේ ඉඟෙන් උඩු කොටස හැරිලා අනිත් පැත්තට හැරිච්ච දිශාවට හැරිච්ච යටිකය ඔහු විශේෂයෙන් නිර්මාණය කරා බොහෝ දේවල්. ග්‍රීක රෝම කලා නිර්මාණයන්ගේ ආభాෂය ඔහු බෙහෙවින්ම ගත්තා. ඩේවිඩ් කියන ප්‍රතිමාව ඒකට උදාහරණයක් විදිහට පෙන්වන්න පුළුවන්. ඒක විතරක් නෙවෙයි ඔහුගේ ඔක්කොම රූපවල ඒ විදිහේ විශේෂතා දකින්න ලැබෙනවා. ඔහුගේ චිත්‍ර නිර්මාණ ගැන කතා කරොත් අභ්‍යන්තර ශක්තිය සහ ක්‍රියාන්විත භාවය දගර ගැහිච්ච පියකරු නග්න ශරීරය මයිකල් ආන්ජලෝ මානව රූප කාන්තා රූප නෙවෙයි මානව රූප වලට ලාලිත්‍යයක් දුන්නා. ඒ ලාලිත්‍ය පිරිමි ලාලිත්‍ය කියන එක. ඒ රූප ගොඩක් වෙලාවට මේ ආරොක්කු ගල්පඩි ආදී වස්තු විද්‍යාත්මක රූප එයාගේ චිත්‍ර කලාවේ උපාංග වෙනවා. මානව රූප ආරොක්කු යට ගල්පඩි මත වාඩි වෙලා ඉන්න විදිය තමයි ගොඩක් වෙලාවට එතුමා නිර්මාණය කරේ. පින්සල භාවිතා කරපු සමහර වෙලාවට මේ ගලක කැටයම් කරපු විදියට පාවිච්චි කරා කියලා මම කිව්වනේ. මේ හොඳ මූර්ති ශිල්පියෙක් විදියට ඒ වුණත් සියුම් විදියට පින්සල හසුරවලා තියෙනවා. හිතා ගන්නත් බැරි විදිහේ නිර්මාණශීලීත්වය ඔහුගේ ප්‍රදර්ශනය කරගෙන. රෝමේ සිස්ටින් දෙව්මැදුරේ ඔහුටම ආවේනික චිත්‍ර ඔහු සුවිශාල චිත්‍ර දෙකක් නිර්මාණය කරා. සිස්ටයින් දෙව්මැදුර අඩිය 60ක් විතර උස සිවිලිමේ කරපු උසස් නිර්මාණයක් ලෝකයේ මැවීම ලෝකෝත්පත්ති කතාව. දෙවියන් වහන්සේ ඉරහඳ මැවීම මිනිසා මැවීම ආදම් හා ඒව මැවීම ආදී ඒ අන්තිම විනිශ්චය අනිත් චිත්‍රයේ සුවිශේෂ නිර්මාණ විදියට සලකන්න පුළුවන්. සිස්ටයින් දෙව්මැදුරේ සිතුවම් පුනරුද්ධ යුගයේ උසස්ම නිර්මාණ විදියට තමයි ලෝකේ හඳුන්වන්නේ. මයිකල් ආන්ජලෝට වසර 4.5ක් විතර කාලයක් ගිහින් තියෙනවා ඒ ටික කරන්න. 1508 ඉඳන් 1512 විතර කාලය වෙනකන් පොළවේ සිටිය අඩි 68ක් විතර උස අඹරාවක පියස්සේ ඉඳන් අඩි 132ක් හරි අඩි පළල අඩි 44ක් මේ චිත්‍ර විශාලයි සුවිශාලයි. රූප ගාන බැලුවොත් එම 343ක් තියෙනවා. මේ රූප නිර්මාණ අතර ලෝකයේ මැවීම තමයි මාතෘකාව වෙන්නේ. ජලගල්ම ආදී තේමා මේ අති මනහර විදියට විචිත්‍රණය කරලා තියෙනවා මේ වගේ. සිස්ටයින් දෙව්මැදුරේ සිතුවම් කරපු මිනිස් රූප සඳහා විවිධ සාමාන්‍ය මිනිස් ඉරියව් ගලපලා තිනවා. අර කාය විමච්ඡේද විද්‍යාව කියන විද්‍යාව මෙතුමාගේ ඇඟේම තිබිලා තිනවා. බොහෝ ප්‍රාණවත් බවක් සහ গুপ্ত බවක් මේ රූප අතරින් ප්‍රකාශ වෙනවා. නන්විද මිනිස් මනහර ඉරියව් ඔහු පෙන්නලා තිනවා. තලයේ මත සම්පින්ඩනය කරලා තිනවා. ඒ වගේම හැම රූපයකම මූර්තිමය ස්වරූපයක් ඔහුගේ චිත්‍රවල දකින්න ලැබෙනවා. 1512 දී ඉවර කරපු නිර්මාණය නැවත නිම කිරීම සඳහා ඌට අවුරුදු 24කට පස්සේ සිස්ටයින් දෙව්මැදුරේ නිර්මාණකරණයට එයා යනවා. ඊට පස්සේ 1534 දී සිස්ටයින් දෙව්මැදුරේ චිත්‍ර අවසාන විනිශ්චය කියන චිත්‍රය දෙවෙනි පාර ඉවර කරලා දානවා. ඒ චිත්‍රය නිම වෙන්නේ 1541 දී සිස්ටයින් දෙව්මැදුරේ සිතුවම් මගින් ලෝකේ මිනිසාගේ ආරම්භයේ දෙව්ලොව විවිධ සිද්ධි සුරලෝ මනුලෝ අපාය මේවා සියල්ලක්ම පෙන්눔 කරනවා. මයිකල් ආන්ජලෝගේ කලාදිවි අවසාන කාලයේ අඳපු චිත්‍රයක් තමයි ඒක 1534 දී මේ නිර්මාණකරණයට පිවිසෙන්නේ අවසාන විනිශ්චය කියන සිතුවම නිර්මාණය කරලා
එක් සිතුවමක් ලෝකයේ විශාලම චිත්‍රය බවට පත් වෙනවා. මේ නිර්මාණය අඩි 48යි 44 ප්‍රමාණයෙන් යුක්තයි. වර්ෂ 1534 දී ආරම්භ කරපු මේක ඉවර කරන්නේ 41 දී. සමස්ත චිත්‍රයේම මානව රූප 300ක් දකින්න ලැබෙනවා. අපිට හිතන්නවත් බැරි විදිහේ නිර්මාණශීලීත්වයක් නිර්මාණයක් ඔහු කරලා තිනවා. අල්තාරේ පිටිපස්සේ බිත්තියේ තමයි මේක නිර්මාණය කරලා තියෙන සිස්ටින් චැපල් එකේ. ක්‍රිස්තියානි චිත්‍රකලාවේ විශ්වීය ශක්තියක් ප්‍රකාශ කරන මේ චිත්‍රය බටහිර සමාජයේ මෙන්ම පල්ලියේද බොහෝ ප්‍රතිසංස්කරණ ඇතිවිච්ච කාලයක්. මේ නිසා සම්ප්‍රදායික අවසාන විනිශ්චය නව ස්වරූපයකින් පරිවර්තනය කරලා ඉදිරිපත් කරනවා මෙතුමා. විශේෂයෙන්ම ආගමික අවකාශයක් තුළ නග්න රූප විශාල සංඛ්‍යාවක් ඔහු විසින් උකහා දක්වනවා මේ චිත්‍රයේ. මේ ඒ අනුව මේ චිත්‍රයේ මේ කුරුස ප්‍රාප්තිය මෙන්ම කුරුසියෙන් උත්ථානය වෙන පාතාල ලෝකයේ නැගී සිටීම දෙවියන් වහන්සේගේ ශාපය තෝරාගත් බැතිමතුන්ට නැගී සිටීමට කරන අන නිරූපණය වෙනවා මේ චිත්‍රයේ. චිත්‍රයේ මධ්‍ය කේන්ද්‍රය වෙන්නේ ජේසුතුමා විනිශ්චය දෙන ලෙස එක් අතක් ඉහළට ඔසවාගත් ඉරියව්වකින් නිරූපණය කරලා තියෙනවා. ඉහළට එසවූ දකුණතේ කුරුසේ ඇන ගැසීම නිසා ඇති වූ තුවාල කැලලි පවා පෙන්නලා තියෙනවා. එතුමාගේ මේ චිත්‍රයේ ඇත්තේ මේ වෙනස්ම ආකාරයකට මේ රැවුල සහිතව ශක්තිමත් ශරීරයකින් යුක්තු ග්‍රීක දෙවියෙකු මේකේ පෙන්නලා තියෙනවා. ජේසුතුමාට පිටුපසින් තියෙන ආලෝක ප්‍රභවය නිසා මේ ඇපොලෝ දේව සංකල්පයට ආදේශ කරලා එතුමා නිර්මාණය කරපු බව විචාරකයෝ සඳහන් කරනවා. එක පොදියට දන්වැලක් වගේ සම්බන්ධ වෙච්ච මේ මනා ජාලයක් මේ චිත්‍ර අතරේ තියෙනවා. එකකට එකක් සම්බන්ධයි. පහළ ඉඳන් ස්වර්ගය කරා ඇදෙන අනිත් පැත්තෙන් ස්වර්ගයේ සිට පහළට වැටෙන රූප ගොනු කිරීම මේ ගිනි මාලාවක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. මේ අතරේ මේ කණ්ඩායම් වශයෙන් ගොනු කරපු රූප අඳුර ගන්න පුළුවන්. ජේසුතුමාට පහලින් එතුමාගේ පැමිණීම පිළිබඳව නලා පිඹිමින් සතුට වෙන දේවදූතයෝ ඉන්නවා. ඒ වගේම ඉහළ කෙළවරේ කුරුස සහ කුළුණු සහිත එතුමාගේ දුක්ඛ ප්‍රාප්තිය සීකරන රූපාවලියකුත් පෙන්වුම් කරනවා. ජේසුතුමාට පසකින් මරියතුමිය දක්වලා තිනවා. මේ සිතුවීමේ අතහරින්න නැතු ඔහු ක්‍රිස්තියානි ආගම සියල්ලක්ම අංගයෙන් අංගය රූප කතනයක් බවට පත් කරලා තිනවා. සිස්ටයින් දෙව්මැදුරේ සීලිමේ ඇඳපු ලෝකෝත්පත්ති කතාව අනිත් එක පොළවේ උපත. මේ කතා මාලාවේ වැදගත් සිතුවමක් විදිහට අපිට ආදම් මැවීම පෙන්වන්න පුළුවන්. දෙවියන් වහන්සේ ආදම් මවලා එයාට ප්‍රාණය ලබා දෙන අවස්ථාව පෙන්වනවා. දෙවියන් වහන්සේ ඇඟිල්ල දික් කරලා මේක මේ ආදම් මුත් ඇඟිල්ල දික් කරලා ඇඟිලි දෙක අතරින් තමයි මේ නිර්මාණය සිද්ධ වෙන්නේ. කිසිම සිත්තරෙකුට මේ සංකල්පනය මේ පරිකල්පනය නිර්මාණය කළ නොහැකි කියලා තමයි අපි හිතන්නේ ඒ කාලේ හිටපු. සමස්ත චිත්‍රය බොහෝම සංකේතාත්මකයි. දෙවියන් වහන්සේ මානව රුවක් විදියට තමයි ගොඩනගලා තියෙන්නේ. මයිකලැන්ජලෝගේ අර වයෝවෘද්ධ පාණ්ඩිතයෙන් යුක්ත මුහුණු බෙහෙවින්ම ශක්ති සම්පන්න ශරීරයක් අලුත් විදිහකට කියනවා නම් දෙවියන් ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ බොහොම අත්දැකීම් බහුල වයස්ගත පුද්ගලයෙක් හැබැයි ශක්ති සම්පන්න පුද්ගලයෙක් විදිහටයි. මේ අවකාශයේ පාවිලා ඇවිල්ලා තමයි දෙවියන් ආදම්ට පණ පොවන්නේ. පණ නැති කෙනෙකුට පණ දීම අර අප්‍රාණික ගතිය මුහුණෙන් පෙන්නනවා ආදම්ගේ. දෙවියන්ගේ මේ ආදම්ගේ හස්තය මේ දෙක එකතු වෙනවා, සංකේතාත්මකව එකතු වෙනවා. ජීවයෙන් පිරිච්ච දෙවියෝ
දකුණු හස්තයේ දබර ඇඟිල්ලෙන් ආදම්ගේ අර අප්‍රාණික වමතට දබර ඇඟිල්ල යොමු කරලා ශක්තිය ලබා දෙනවා. මේ රූප සංරචනය මානවවාදී කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ මිනිස්සෙක් අර මිනිස්සෙක්ගේ තියෙන හැඟීම් ප්‍රකාශනය ඉතා ඉහළ මට්ටමින් මේ රූප දෙකෙන් පෙන්නුම් කරනවා. දුර්වලයෙකුට ශක්තිවන්තයෙකු ප්‍රාණය ලබා දෙන අවස්ථාව. ඊළඟට ඔහුගේ මූර්ති නිර්මාණ ගැන බලමු. පුනරුද අවදියේ මූර්ති ශිල්පය කොහොමත් ඉහළ තත්ත්වෙන් පැවතුණා. වාස්තු විද්‍යා අවකාශයට අන්තර්ගතව තමයි මොහුගේ නිර්මාණ බොහොමයක් සිද්ධ වෙන්නේ. මේ චිත්‍රවල මේ ඝනත්වයේ සහිත නිමැවුම් සඳහා මයිකල් ආන්ජලෝ භාවිතා කරනවා මේ ප්‍රධාන මාධ්‍ය මේ කිරිගනුර විදිහට. එයා බර්ටල්ඩෝ කියන මූර්ති ශිල්පියාගේ ශිල්පායතනයෙන් ඉගෙන ගත්ත දේවල්, උකහා ගත්ත දේවල් සමාජයට තෑගි කරනවා. මූර්ති ශිල්පයට අදාළ සියලුම ශිල්ප ධර්ම සහ තාක්ෂණය ඔහු ගන්නවා. ග්‍රීක රෝම මූර්තිවල කලා ලක්ෂණ මයිකල් ආන්ජලෝගේ නිර්මාණවල වේවින්ම ගැබ්බෙලා තියෙනවා. විශේෂයෙන් කාය ව්‍යවච්ඡේද විද්‍යාව පිළිබඳව ඔහුට තිබිච්ච හසල දැනුම ඔහුගේ නිර්මාණ කරන වලට මූර්ති නිර්මාණ කරන වලට ඔහු යොමු කරනවා. මිනිස් සිරුරකින් ඒ සියල්ල සමාජය වෙත මුදා හරිනවා. කාය ව්‍යවච්ඡේද විද්‍යාව මූර්ති ශිල්පයේ මූලධර්ම මැනවින් සංකලනය කරපු විද්‍යාවක්. ලාලිත්‍ය සහ රිද්මය මිනිසාගේ ඉතා නිවැරදිව හොයා ගන්නවා. මයිකල් ආන්ජලෝ විසින් විශාල ගොඩනැගිලි වල කරපු නිර්මාණ මේ සුවිශේෂයි. මේ වගේ ප්‍රතිමා නෙලීම සහ විශිෂ්ට වාස්තු විද්‍යා නිර්මාණ අතරේ රෝමේ වින්කෝල්ලි සාන්ත පීතර දෙව් මැදුරේ ජුලියස් පාප්වංශයේ සොහන නිර්මාණය කරනවා. අති විශිෂ්ට මූර්ති වලින් යුක්ත වෙනවා. විශේෂයෙන් මධ්‍යම රූපයක් විදිහට සියුස් දෙවියන් පෙන්නලා තියෙනවා. ඊළඟ මූර්තිය අපි හඳුන්වමු පියටා. පියටා යන්නේ අර්ථය තමයි වැළපීම කියන එක. කුරුසියෙන් ගලවන ලද ජේසුස් තුමාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර අම්මා අතේ තියාගෙන කොහොම ඉන්නද කියලා හිතා ගන්නකො. මෙන්න මේ තේමාව තමයි මේ මූර්තියට ජනප්‍රියත්වය ලබා දෙන්නේ. මයිකල් ඇන්ජලෝගේ නිර්මාණ 4ක් කරලා තියෙනවා මේ යටතේ. ඒ අතරින් වඩාත් ප්‍රකට නිර්මාණය වෙන්නේ ඔහු විසින් කරපු මැඩෝනා ඩෙලා පියටා කියන කෘතිය. මෙහිදී තියෙන මේ මූර්ති ශිල්පියා මානව රූප ද්විත්වය සංරචනය කිරීම සඳහා යොදාගෙන තියෙන ඒතර පිරමිඩාකාර ව්‍යුහය. ජේසු බිලිඳා වඩාගත් විදියටම තමයි ඔහුට මේ ඇයට ජේසු බිලිඳත් එකයි ජේසුත් එකයි අම්මට දරුවෙක්. කිරිගන්ඩ වලින් නිර්මාණය කරලා තියෙන මේ මූර්තිය බොහොම රූපේ මරියතුමිය බොහොම තරුණ කාන්තාවක් විදිහට තමයි පෙන්වන්නේ. ඒකට හේතුව මේ පාරිශුද්ධ භාවය සංකේතවත් කරන්නයි. එයාගේ මූණේ වැළපීමකට වඩා තියෙන්නේ භාවනාත්මක අවධානයක්. ඒ වගේම හිසත් ශරීරයත් දිගු වස්ත්‍රයකින් ආවරණය වෙලා තියෙනවා. මරියතුමියගේ මූණින් ඉතා සියුම් විදිහට මයිකල් ආන්ජලෝගේ අභ්‍යන්තර ආවේග ඒ ශක්තිය හා ප්‍රතිනිර්මාණය වෙලා තියෙනවා. නිදසුනක් විදිහට ගත්තොත් මරියතුමියගේ වමතට දැඩිව තෙරපී තියෙන ජේසුතුමාගේ බාහුව එක් නිදර්ශනයක්. මේ චිත්‍රයේ මේ මූර්තියේ මයිකල් ආන්ජලෝ සතු මානව ශරීර නිරූපණය දක්ෂතාවය අර කාය ව්‍යුහ ලක්ෂණ ඇනටොමිය පිළිබඳව ඔසතු පරිචයක් ප්‍රදර්ශනය කරනවා. විශේෂයෙන්ම ක්‍රිස්තුස් වහන්සේගේ අප්‍රාණික ශරීරයේ
නිරූපණය කරලා තියෙන ආකාරය සැලකිල්ලට ගැනීමේදී මේක මේ මනාව පෙන්වුම් කරනවා. අස්ථි මාංශ පේශි නහරවැල් ආදී පමණක් නෙවෙයි අත්වලට ගහපු ඇන සිදුරු පවා එතුමා මේ වයස 24 දී නිර්මාණය කරපු එකක් මේ. අනිත් එක තමයි ඩේවිඩ් ප්‍රතිමාව. මේක අඩි 17යි අඟල් 8ක් උසයි. කිරිගරුඬෙන් තමයි නෙල්ලා තියෙන්නේ. මේකට විශේෂ වෙලා තියෙන්නේ ගෝලායත් කියන යෝධයා මිනිසුන් බේරගන්න ඒ කාලේ යවුන් වීරයෙක් විදිහටයි සැලකන්නේ. කන්ට්‍රපෝස්ටෝ කියන ඉරියව්ව තමයි මේ භාවිතා කරලා තියෙන්නේ. ඒක සම්භාව්‍ය අවධියේදී ග්‍රීක ශිල්පීන් අතර ප්‍රචලිත හොඳ ඉරියව්වක්. මේ විදිහේ මූර්ති බොහොමයක් අපිට විවිධ තැන්වල රෝමේ සහ ග්‍රීසියේ දකින්න ලැබෙනවා. ඩේවිඩ්ගේ ශරීරය නිරූපණය කරලා තියෙන පරමාදර්ශී ස්වභාවය. භෞතික වශයෙන් ඩේවිඩ් සැහැල්ලු සහ නිශ්චල ස්වභාවයකින් හිටියත් මූණේ තියෙනවා මේ බෙහෙවින්ම තීක්ෂණ කල්පනාකාරී බැල්මක්. ඒක ඊටාත්ම දිගු දුරකට යොමු වෙච්ච සිංහාවලෝකන බැල්මක් කියලායි අපේ විචාරකයෝ හඳුන්වන්නේ. ඩේවිඩ්ගේ නිර්භීත බව වගේම උපාය කෞශල්‍ය පිළිබඳව හොඳ ඇඟවුමක් මේකින් සපයනවා. ඩේවිඩ් ප්‍රතිමාව ෆ්ලෝරන්ස්හි මහජන චතුරස්‍රයේ තැන්පත් කෙරිච්ච එකක්. පුනරුද්ධ සමයේ ඉදිවිච්ච විශාල අනාබද්ධ පිළිමයක්. කිරිගරුඬ මූර්තියක්. ඩේවිඩ්ගේ මූර්තිය හදනකොට පුංචි කතන්දරයකුත් තියෙනවා කියන්නේ. සාමාන්‍යයෙන් කලාකරුවන්ගේ කලාත්මක දේවල් බොහෝම සංවේදීව බලලා ඒව අගය කරන මිනිස්සු ඉන්නවා. නමුත් දේශපාලඥයෝ කියන්නේ මහා අමුතු જાතියක්. මේක විවෘත කරන්න දෙන්නේ හදලා ඔක්කොම ඉවරනාට පස්සේ මේ නගරාධිපතිතුමා. නගරාධිපතිතුමාට කොච්චර හොඳට යමක් කරත් එයා ගැන අවතක්සේරුවක් තියනවා කියලා හිතෙනවා. මට මේම බෑනේ. මේක මෙයා මෙයාට ඒකේ වැඩි ප්‍රතිලාභ යන නිසා මෙතුමා කරන්නේ මේ මූර්තිය විවෘත කරන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙද්දි හොඳට බලාගෙන ඉඳලා කියනවා මේකේ මේ ඔක්කොම හොඳයි ලස්සනයි ක්‍රමයේ ඔක්කොම හොඳයි මේ හොඳට තියෙනවා මේ මූර්තිය බොහොම උනන්දුවෙන් කරලා තියෙනවා. ඒ වුණාට මේ නහය මේ පැත්තේ චූටි ඇදයක් තියෙනව නේද කියලා අහනවා. මයිකල් ඉතින් මිනිස්සුත් එක්ක වැඩ කරලා මිනිස්සු හඳුරනවානේ දේශපාලඥයෝ කියන්නේ කවුද කියලා. අපි වගේම මයිකල්ුත් දන්නවා. මයිකල් කිසි දෙයක් කතා කරන්නේ නගිනවා පලංචිය උඩට ගන්නවා අතට කිරිගරුඬ කුඩු ටිකකුයි කටුවයි මිටියයි දෙක. කිරිගරුඬ කුඩු ටික ගුලි කරගෙන තමයි කටුව අතෙන් අල්ලන්නේ. අල්ලලා නහය ගාවට චුට්ටක් තියලා සද්ද ඇහෙන ටොට් ටොට් ටොක් ගාලා අර කටුවට මිටියෙන් තට්ටුවක් දාන ගමන් කිරිගරුඬ කුඩු ටික නහය දිගේ පහළට වැක්කිරෙන්න අරිනවා. චුට්ටක් බලලා හරියටම හරි අන්න හරි දැන් නවත්තන්න හරියට හරි කියනවා. ඉතින් ඒ තමයි අපේ දේශපාලඥයන්ගේ හැටි. නිර්මාණකරුවෝ ඒකනේ මම කියන්නේ ලංකාවේ නිර්මාණකරුවෝ ඔක්කොම රජවරු. ග්‍රීසිය රෝමය වගේ රටවල් වල මේ සියලුම නිර්මාණකරුවෝ නම ගම උපතත් එක්ක සඳහන් වෙලා තියෙනවා තවමත්. ඒක තමයි අපේ රටේ ඒ රටේ තියෙන සංස්කෘති දෙකේ වෙනස. මේ ෆ්ලෝරන්ස් වල තියෙන දේශපාලනික නිදහස මෙන්ම සෞභාග්‍ය පිළිබඳ සංකේතයක් තමයි මේක. ආගමික දේවාලකින් තමයි මේකේ ආభాසය ලබන්නේ. ආගමික මූර්තියක් විදිහට හදලා නැහැ ඒ උනාට. මේක මේ ආගමික අදහස මානවවාදී ස්වරූපයකට පරිවර්තනය කරලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. පුළුල්ලු රෙහිස් සහිත වීරෙක් තමයි මූර්තියේ තේමාව. ඩේවිඩ් වමතින් ගල් විදිනේ බූමරංගේ එක කොටසක් අල්ලාගෙන ඉන්න විදිය තමයි දකුණතින් ඒකට දාලා ගල විදින්න
ගල සංගවාගෙන ඉන්න විදියට තමයි මේක පෙන්වන්නේ. මේ ඉරියව්වට අනුව ශරීරයේ අස්ථි මාංශ පේශි නාහාර මේවා ඔක්කොම කොහොමද මතුවලා පිම්බිලා එන්නේ? අන්න ඒ අවබෝධය ඉතා හොඳින් අරගෙන තමයි මයිකල්ආන්ජලෝ මේ නිර්මාණය කරලා තියෙන්නේ. අනිත් එක තමයි මේ මෝසස් ප්‍රතිමාව. මේක තියෙන්නේ අර මේ ජුලියස් පාප්පාන්සේගේ සොහන් ගැබේ හරි මැද්දේ කිරිගරුඬ මූර්තියක්. මේකෙන් දැක්වෙන්නේ දසපනත සහ සම්බන්ධ මෝසස්තුමා. ආගමික වස්තු විෂයක් අනිවාර්යයි. වයෝවෘද්ධ මුහුණක් සහ කාය බලයෙන් පිරිච්ච ශරීරයක් ඔහු සතුයි. මෝසස් කියන්නේ ප්‍රඥාවට මෙන්ම බලයේ සංකේතයයි. මෝසස්ගේ හිස මුදුනේ අන් දෙකක් වගේ එකක් දක්වලා තියෙනවා. මෙය මයිකල්ආන්ජලෝ භාවිතා කරපු 4 වෙනි සියවසේ අගභාගයට අයත බයිබලයේ ලතින් පරිවර්තනයට අනුව තමයි මේක යොදලා තියෙන්නේ. මෙම මූර්තිය මේ ආන්ජලෝගේ මේ මානව ශරීරය පිළිබඳව පරිණත භාවය ප්‍රකට කරනවා. මෝසස්ගේ ශරීරයේ නිවැරදි කායව්‍යුහයන් ඔහු ගොඩනංවලා තියෙනවා මේකේ. ක්‍රිස්තුවර්ෂ 1513 ඉඳන් 15 අතර අවුරුදු 2ක කාල පරාසය නිම කරන්න ඇති කියලා හිතෙන මේක මේ ජුලියස් පාප්තුමාගේ සොහොන් කොතේ මං ඉස්සෙල්ලා සඳහන් කරා. සොහොනේ දසපනත සී ගන්නවන ගල් පූරු 2ක් අල්ලගෙන ඉන්නේ. මේ මූර්තිය අඩි 7ක් සහ අඟල් 8ක් විතර උසයි. මෝසස් ප්‍රතිමාව පහළ සිට නිරීක්ෂණය කරන කෙනෙකුට ඒකේ ඉහළ කොටස් 4 තරමක් විශාල සහ දිගටි අයුරින් නිර්මාණය කරලා තියෙනවා. මේ මූර්ති ටික මං හිතන්නේ ඔයගොල්ලන්ට සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඔහුගේ තවත් මූර්ති තියෙනවා. අර බ්‍රූගස්ගේ මරිය මෞතුමිය, කැරලිකාර වහලා, මිය යන වහලා මේවා ඉතාමත්ම නිර්මාණශීලී වටිනා මූර්ති. ඒවා ගැනත් සඳහන් කර යුතුයි. මයිකල්ආන්ජලෝ රෑ දවල් නොබලා ඉතා මහන්සියෙන් දුකසේ තමයි මේ නිර්මාණ කරන්නේ. ඔය අඩි 68ක් විතර උස සිවිලිමේ ගහලා තියෙන පණංචිය උඩ ඉඳගෙන තමයි චිත්‍ර අඳින්නේ. ඔහුට තනියට හිටියේ ගෝලයා විතරයි. ගෝලයා නිතරම තින්ත බාල්දියක් අතේ තියාගෙන තමයි මේකට අවධානයෙන් හිටියේ මේ මයිකල්ආන්ජලෝගේ නිර්මාණ දිහා. දවසක් අඳින ගමන් ඔහුට කර හැක්කේ ඔහු කරන්නේ මේක කොතෙක් දුරට සාර්ථකද කියලා බලන්න පස්සෙන් පස්සට ගිහිල්ලා එක්තරා දුර ප්‍රමාණයක් ගන්නවා. අරගෙන බලනවා මේක දැන් මගේ කෘතිය කොහොමද කියලා. එක දවසක් ওই විදියට දුර ප්‍රමාණය ගැන හිතන්නතු ওই විදියට පස්සෙන් පස්සට යනකොට ගෝලයා කෑ ගහනවා යන්න එපා කියලා. කෑ ගැව්වට වැඩක් නැහැ. මේ මයිකල්ට ඔය මුකුත් ඇහෙන්නේ නැහැ. එයාට තියෙන්නේ ඇඟේ තියෙන අර චිත්‍රය විතරයි, S2 ඔළුවේ ඇඟේ හැමතැනම. එතුමා තවත් දන්නේ නැතුව යනකොට ගෝලයා හිතනවා කරන්න තියෙන එකම දේ ගන්නවා තින්ත බාල්දියක් ගහනවා බීත්තියට. ගහපු ගමන් ඔය මොකද කරේ කියලා මයිකල් පනිනවා ඉස්සරහට. ඊට පස්සේ කියනවා තව අඩියක් පිටිපස්සට ගියා නම් ඔබතුමා අඩි 60ක් පහළ වැටිලා. අඩි 60කින් පහළට වැටුණාකින් පස්සේ මිනිහෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා මම මෙහෙම කරා කියලා. ඔන්න එතුමාගේ නිර්මාණ පිළිබඳ තවත් කතිකාවක්. අදීන චිත්‍ර ශිල්පියා තමයි රෆායෙල් සෙන්සියෝ. පුනර්ජීවනයේ යුගයේ හිටපු විශිෂ්ට චිත්‍ර ශිල්පියෙක්. උර්බිනෝ කියන නගරේ උපත ලැබපු රෆායෙල් ඒ කාලේ තාත්තා එයාගේ හිටපු දක්ෂම චිත්‍ර ශිල්පියෙක් සහ කවියෙක් වෙන ජියෝවනි සාන්සියෝ කියන ශිල්පියා. රෆායෙල්ගේ මුල්ම චිත්‍ර ගුරුවරයා වෙන්නේ තාත්තා. වයස අවුරුදු 17 දී 1504 දී පෙරජිනෝ කියන චිත්‍ර ශිල්පියා යටතේ ඔහු යනවා ශිල්පේ හදාරන්න. 1898 ඉඳන් 500 දක්වා කාලය තුල පෙරජිනෝ එක්ක රැඳිලා බිතිසිතුවම් නිර්මාණය පිළිබඳව ඔහු බොහෝම දැනුම් සම්භාරයක් ලබා ගන්නවා. මේ අනුව ඔහුට මුල්ම බලපෑමක් ඇති කරපු සිත්තරා තමයි මේ පෙරජිනෝ.
බොහෝම සංසුන් ස්වරූපයෙන් සරසිච්ච කලා ආර රෆායල් කෙරේ සුවිශාල බලපෑමක් ඇති කරනවා. රෝමේ වතිකානු මන්දිරයේ සිස්ටින් දෙව්මැදුරේ සිත්තම් අඳින්ද පැරජිනෝ එක්ක ආපු කුමරි මරියාවගේ සිත්තම කුමරි මරියාව කියන්නේ කාටද? ඔහුගේ මුල්ම බිතිසිතුවම් විදියට හඳුන්වන්න පුළුවන්. ක්‍රිස්තුවර්ෂ 1504 දී ෆ්ලෝරන්ස් නගරයට එන ඔහු මයිකල් ආන්ජලෝගේ සහ ලියනාඩෝ ඩා වින්චිගේ ඇසුර ලබන්න වාසනාවන්ත වෙනවා. ඒ වගේම චිත්‍ර ශිල්පයේ ඥාණය වැඩි දියුණු කරගන්න එයාට මහත් රුකුලක් වෙනවා මේ දෙන්න. චිත්‍රකලා ජීවිතේ ඔහුගේ කෙටි ජීවිත කාලයේ ඉතා ඉක්මනින් ඔහු මිය යනවා. නිර්මාණ රසක් බිහි කරනවා. එයා චිත්‍ර ශිල්පයේ වාස්තු විද්‍යාවේ දක්ෂයෙක්. ක්‍රිස්තුවර්ෂ 1514 දී දෙවෙනි ජුලියස් පාප්තුමා රෆායල් එයාගේ ප්‍රධාන සැලසුම් ශිල්පියා විදියට සේවය ලබා ගන්නවා. රෆායල් විසින් අඳින ලද මැඩෝනා හෙවත් මරියතුමිය සහ ජේසු බිලිඳා දැක්වෙන රූප රසක් පුනරුද්ධ සමයේ දක්ෂතම මැඩෝනා රූප ඇඳීමේ සමත්කම් ඇති ශිල්පියා විදියට මොහු සැලකුම් ලබනවා. ඔහුගේ සමස්ත නිර්මාණ 1504 ඉඳන් 1508 දක්වා කාලය තුළ ෆ්ලෝරන්ස් නගරයේ ඉඳන් ඇඳපු නිර්මාණ වෙනවා. පස්සේ රෝමේ වතිකානු නගරයේ ඉඳන් අඳින ලද නිර්මාණ වර්ග කරලා දක්වන්න ඔහුට පුළුවන් වෙනවා. ක්‍රිස්තුවර්ෂ 1504 ඉඳන් 1508 ෆ්ලෝරන්ස් නගරයේ ඉඳන් ඇඳපු ඒවා. සාන්ත ජෝන් බැප්ටිස් සහ බානි නිකලස් තුමන්ලා විසින් කන්‍යා මරියතුමිය සිංහාසනාරූඪ කරවීම, ලදරු සාන්ත ජෝන් සමග ජේසු බිලිඳා, මරිය මව්තුමිය කියන චිත්‍ර වැදගත් වෙනවා. රෆායල් විසින් ඇඳපු 1508 දී රෝමේ වතිකානු නගරයේ ස්ටැන්සා ඩෙලා සිග්නවුරා කියන මාලිගාවේ කාමරයක තියෙන මේ ඇතැන්ස් ගුරුකුලය සිස්ටයින් මරියතුමිය, ෆොලග්නොන්හි කන්‍යා මරියතුමිය, දෙවන ජුලියස් පාප්වංශයේ උඩුකය පිළිරුව සහ ද ට්‍රාන්ස්ෆිගරේෂන් ඒකත් ඔයිල් චිත්‍රයක්. මේ හතර ඉතාමත්ම වැදගත් නිර්මාණ විදියට දකින්න පුළුවන්. Portrait of the Pope Julius ඒකත් ඔයිල් පේන්ට් චිත්‍රය. එතුමාගේ චිත්‍ර ගැන මම මේ කතා කරේ. රෆායල්ගේ නිර්මාණවල විශේෂත්වය ගැන කතා කරනකොට ඩා වින්චි සහ මයිකල් ආන්ජලෝ කියන දෙන්නගෙම ශෛලීන්ගේ මිශ්‍රණයක් එයා ගාව තියෙනවා. රෆායල්ගේ නිර්මාණ ජේ.ඩබ්ලිව් ජැන්සන් කියන විචාරකයා තමයි එහෙම කියන්නේ. මේ වර්ණාවලිය පිළිබඳව මෘදු ස්වභාවයක් පළ කරනවා. විශේෂයෙන්ම ඩා වින්චිගේ සාදු ගමන ක්‍රමයට ආසන්න පිළිවෙතක් ඔහු විසින් කරනවා. මේ කැපිපේන විදියට චිත්‍ර අර මද පැහැයෙන් වර්ණ ගන්වන ක්‍රමය මෙතුමාගේ දකින්න ලැබෙනවා. අනිත් එක මේ ලොකු පරිසරයක් වෙනකොට සුළු පරිසරයක් පසුබිමට යෙදීම ඔහුගේ උපක්‍රමයක් වෙනවා. එයාගේ මේ මරියතුමියගේ සිත්තම්වල ලලනාවන්ගේ තියෙන අර සුකුමල චමත්කාරය, සරල පිරිපුන් බව, සංසුන්කම, හැඟුම්බර බව අලුත් විලාසයක් විදිහට තමයි මෙතුමා භාවිතා කරන්නේ අනිත් චිත්‍ර ශිල්පීන් අතර. ඒ විලාසයේ ලියනාඩෝ ඩා වින්චි පවා ඉක්මවලා තියෙනවා මෙතුමා කියලා තමයි විචාරකයෝ කියන්නේ. මේක මේ රෝමේ ගත කරපු අවසන් කාලේ තමයි මේ සිත්තම් ක්‍රමය එතුමාට ඇබ්බැහි වෙලා තියෙන්නේ. හැම ඉරියව්වකම හැඟුම්බර ලයන්ජත රිද්මනානුකූල චමත්කාර ජනක බවක් ඔහුගේ චිත්‍රවල දකින්න ලැබෙනවා. ඒක විශේෂ නිර්මාණයක් තමයි.
මානව රූප සිතුවම් සංරචනයේ බොහෝම විට නාට්‍ය ස්වරූපයෙන් තමයි මොහු ඉදිරිපත් කරේ. ඒක ලියනාඩෝ ඩා වින්චිගෙත් තිබුණා, ඊටත් වැඩිය මයිකල් ඇන්ජලෝගෙත් තිබුණා. පර්යාවලෝක සිද්ධාන්ත අර්ථාන්විතව භාවිතා කරා. නිදසුනක් ඉදිරියට ගත්තොත් ඇතැන්ස්හි පාසල, ඇතැන්ස් ගුරුකුලේ, ඇතැන්සි ශාස්ත්‍රාලේ සිතුවේ මේ පසුබිම දර්ශනයට අදාළ තේමාව ගාම්භීරත්වය තීව්‍ර කරනවා. රූපවල නිවැරදි කාය ව්‍යුහ ලක්ෂණ භාවිතා කරලා තියෙනවා. මූර්තිමය ත්‍රිමාණත්වය අවධාරණය කරලා තියෙනවා. විශාල රූප සංඛ්‍යාවක් භාවිතා කරලා තමයි මේ චිත්‍රය අඳින්නේ. රෆායල් පුනරුදේ හිටපු වඩාත්ම දක්ෂතම ළමා රූප අඳින ශිල්පියා බවට පත් වෙනවා. මැඩෝනා චිත්‍රවල වගේම අර මොළ කැටි සුරතල් පෙනුම, දේවදූතයන්ගේ තියෙන අර චබි ගතිය රෆායල්ගේ චිත්‍රවල දකින්න පුළුවන්. මේ සිතුවම් ත්‍රිකෝණාකාර ආකෘතියක් මත ගොඩනැගීම මේ යුගයේ හිටපු සියලුම චිත්‍රමූර්ති ශිල්පීන්ගේ හැසිරීමක් බවට පත් වෙලා තියෙනවා. ක්‍රමවේදයක් බවට පත් වෙලා තියෙනවා. ග්‍රීක අපි දැන් බලමු මේ ඇතැන්සි ගුරුකුලය කියන චිත්‍රය. ග්‍රීක දාර්ශනික ගුරුකුලය විදියට තමයි මේක හඳුන්වන්නේ. ග්‍රීක වස්තු විෂයන් කෙරෙහි තිබ්බ ලැදියාව මේ චිත්‍රයෙන් පෙන්වුම් කරනවා කියලා විචාරකයෝ අදහස් කරනවා. ඒ චිත්‍රයේ මැද තියෙන මේ ප්‍රධාන රූප දෙකෙන් දැක්වෙන්නේ ඇරිස්ටෝටල්. දකුණු පැත්තේ ඉන්නේ ප්ලේටෝ. මේ දෙන්න කවුද? මහා දාර්ශනිකයෝ දෙන්න. වම් පසින් ඉන්නේ ප්ලේටෝ, දකුණු පසින් ඉන්නේ ඇරිස්ටෝටල්. මොවුන් දෙන්න එකිනෙකට ප්‍රතිවිරුද්ධ අදහස් දරන දෙන්නෙක්නේ. පාරභෞතිකවාදී ආකල්පයක් දරපු ප්ලේටෝ ඈත අහස දෙස්සටත් භෞතිකවාදී ආකල්පයක් දරපු ඇරිස්ටෝටල්ගේ අත පොළොවට යොමු වෙලා තියෙනවා චිත්‍රයේදී. මේ දෙන්නගේම මතවාදී ආකල්පවල වෙනස දක්වන්නේ මෙන්න මේ ක්‍රමයට. සංකේතාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා. මේ රූප කේන්ද්‍ර කොටගෙන ග්‍රීසිය සහ මේ සම්බන්ධ වෙච්ච ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයෝ, ගණිතඥයෝ, දාර්ශනිකයෝ සමූහයක් මේ රූපය තුල ජීවමානව වාසය කරනවා. රූප 20කට අධික සංඛ්‍යාවක් මේ එක චිත්‍රයේ පුරා ස්ථානගත කරලා තියෙනවා. පයිතගරස්, ඇනැක්සිමැන්ඩර්, ප්ලෝටිනස්, හෙරක්ලීටස්, යූක්ලිඩ් වගේ දාර්ශනිකයෝ මේ අතර ඉන්න සමහරක්. සමස්ත සිතුවම පුරාම මානව රූප කණ්ඩායම් ගත කරලා තමයි මේ චිත්‍රය ඉදිරිපත් කරලා තියෙන්නේ. එයාගේ මේ ස්වකීය විෂය ධාරාවන් වලට අයිති විවිධ කටයුතු වල තමයි නිමග්න වෙලා ඉන්නේ මේගොල්ලෝ. චිත්‍රයේ මට්ටම් 3ක් පිටවලා තියෙනවා. පසුබිමේ තියෙන දැවැන්ත වාස්තු විද්‍යාත්මක දර්ශනයක්. ඒක ග්‍රීක දාර්ශනිකයන් සමූහය වටා පැලදී ප්‍රභා මණ්ඩලයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම චිත්‍රයේ කොටස් දෙකකින් සංරචනය වෙලා තියෙනවා. පහළ අර්ධය මානව රූප සඳහා, ඉහළ අර්ධය විද්‍යාත්මක පසුතලය සඳහාත් යොදාගෙන තියෙනවා කියලා තමයි විචාරකයෝ අදහස් කරන්නේ. පසුබිම ගොඩනැගිල්ල නිවැරදිව රේඛීය පර්යාවලෝකන ලක්ෂණ භාවිතා කරලා නිර්මාණය කරලා තියෙනවා. විවිධ අවදීන්ගේ ජීවත් වෙච්ච විවිධ පිරිස් ඒ වුණාට එකම අවධියක විදිහට එකම වේදිකාවකට ගෙනල්ලා ගොඩනගලා තියෙන එක තමයි මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ. දකුණු පැත්තේ තියෙනවා මේ කණුවේ ශීර්ෂයේ ආසන්නයේ ස්වකීය ඔළුව යන්තම් චුට්ටක් මතු කරලා ඇඳලා තියෙනවා කියලා තමයි කියන්නේ. පසුතල ගොඩනැගිල්ල ක්‍රිස්තියානි වාස්තු විද්‍යාවේ සම්මිශ්‍රණයක්. ඒකේ තියෙන මේ අර වීණාවක් අතින් ගත්ත මූර්තිය ඇපොලෝ දෙවියන්ගේ. දකුණු පස තියෙන දෙවඟන ඇතිනාගේ. රෆායල් විසින් ඇඳපු මේ කාව්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ තවත් තේමාවක් පර්නාසිස් චිත්‍රය ගැන තමයි අපි මේ දැන් කියන්නේ. රෆායල් මේ විතරක් නෙවෙයි ග්‍රීසිය පුරා
තියෙන ලස්සන තේමා පර්නසිස් කියන්නේ කන්දක්. මේකේ මේ තේමාව සම්බන්ධව නිරූපණය කරන මේ චිත්‍රය ක්‍රිස්තු වර්ෂ 1511 අඳින ලද එකක් විශාල ප්‍රෙස්කෝ සිතුවමක්. පර්නසිස් කියන්නේ කාල්පනික කන්දක්. ඒ කන්දේ ඇපලෝසා මේ කන්ද ඇත්තෙම තියෙන කන්දක්. නමුත් මේකේ කාල්පනික කතන්දරයක් තියෙනවා. මේ ඇපලෝ සහ කාව්‍යීකරණයට සම්බන්ධ තවත් පිරිස් ඉන්න චිත්‍රය. මේ චිත්‍රය තුළ මධ්‍යගත වෙලා ඉන්නවා. මේකේ මේ ඇපලෝ දෙවියෝ වාද්‍ය භාණ්ඩයක් වයමින් ඉන්නවා. සම්ප්‍රදායික ග්‍රීක වීණාවක් වෙනුවට ඇපලෝ අතේ තියෙන්නේ වයලීනයක්. මේ සමකාලීන ඉතාලියානු වාද්‍ය කණ්ඩායම තමයි මෙතන ඉන්නේ. ඇතැන් ශාස්ත්‍රාලය වගේම සංරචනයක් මේ සංරචනය එකම විදිහේ කිට්ටු සම්බන්ධයක් ඥාති සම්බන්ධයක් තියෙනවා. ඇපලෝ ප්‍රධාන දෘශ්‍ය අරමුණු විදියට යොදාගෙන කවින් කණ්ඩායමක් ගත කරනවා ඇපලෝ වටා. ඇපලෝ වටේට ඉන්න මිනිස්සු මියුස් දෙවඟන 9 දෙනා එක්ක අතීතයේ ජීවත් වෙච්ච කවින් 9 දෙනෙක් මේ චිත්‍රය පෙන්නලා තියෙනවා. මියුස් දෙවඟනන් 9 දෙනා ග්‍රීක පුරාණෝක්තිවල හම්බ වෙන චරිත, කාව්‍යීකරණයට සම්බන්ධ චරිත. මේ කට්ටිය ඔක්කොම කැමැති පිරිස් මේ අය. ඇපලොවට වම්පසින් වීර කාව්‍යයට අධිපති කැලෝපි කියන දෙවඟන පෙන්නලා තියෙනවා. චිත්‍රයේ දකුණු අතේ පැත්තේ නිල් පාට කබායකින් සැරසිලා ඉන්නේ හෝමර් කියන කවියා, ශ්‍රේෂ්ඨ කවියා. ඔහු අන්ධයෙකු විදියට රෆායල් මේ චිත්‍රයේ යොදවලා පෙන්නුම් කරලා තියෙනවා. මේක මේ රූපේ මූණ සඳහා යොදාගෙන තියෙන්නේ ලැවකුන් කියන මූර්තියේ පූජකයාගේ මූණ. ඒකේ තියෙන අර වේදනාව වෙනුවට අන්ධභාවයේ හැඟවුමක් විදියට රෆායල් මේ චිත්‍රයේ මේ රූපේ මුහුණ නිර්මාණය කරලා තියෙනවා. ඇපලෝගේ ඔළුවේ වටේ ඔලිව් පත්‍ර වලින් කරපු ඔටුන්නක්. සමූහ මානව රූප සහිත චිත්‍රයක් මේක. මේක එක කණ්ඩායමක් එකිනෙකාට ආවේනික පෞද්ගලික ක්‍රියාකාරකම් වල පිටවීම තමයි මේ නිර්මාණයේදී කරලා තියෙන්නේ. අනිත් චිත්‍රය තමයි ඇල්බම් මැඩෝනා. රෆායල් විසින් අඳින ලද මැඩෝනා සිතුවම් අතර බොහෝම ජනප්‍රිය චිත්‍රයක්. මේ සංරචනය කරලා තියෙන්නේ මේ කවාකාර ව්‍යුහයක් තුල. මේ විදිය බොහෝ දෙනා මේ විදිය කවාකාර පනේල ඇතුලේ චිත්‍ර නිර්මාණය කිරීම අපිට මේ කාලේදී දකින්න පුළුවන්. ජේසු බිලිඳා සහ සාන්ත ජෝන් කියන චරිත තුන චිත්‍රයට විශේෂ වෙලා තිනවා. අතිශයෝක්තිගත රශ්මි මණ්ඩල දේවදූතයන් සහ මේ ආලෝක ධාරා බැහැර කරලා ප්‍රකෘති ලෝකයේ මිනිස්යාගේ ස්වරූපයෙන් නිර්මාණය කරලා තියෙනවා මේ චිත්‍රය. මෙන් අනවශ්‍ය කලස් දීලා අර කිව්රෝස් කූරෝ කියන සිද්ධාන්තයෙන් මිදිලා සමස්තයක් විදිහට ගත්තොත් මේ චිත්‍රයට යොදාගෙන තියෙන ඇහැට ප්‍රිය කරන සෞම්‍ය වර්ණමාලාවක්. ප්‍රධාන චරිත ත්‍රිත්වය ඉතාලියානු ගම්බද පරිසරයක් තුල තමයි මේ තෙල්සයන් චිත්‍රය නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් මේ වර්තමානයේ වෙනකොට කැන්වස් මතු පිටම් මතට චිත්‍රය ඇවිල්ලා තියෙනවා. මේ චිත්‍රයේ මරියතුමියගේ සහ සාන්ත ජෝන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නේ බටලියෙන් තනන ලද කුරුසිය වෙත. කුරුසියේ යට කොටස සාන්ත ජෝන් අල්ලගෙන ඉන්නවා. ඉහළ කොටස අල්ලගෙන ඉන්නේ ජේසු බිලිඳා. ජේසු බිලිඳාගේ මූණේ තියෙන්නේ මේ කල්පනාකාරී හැඟීමක්. ඒ වගේම මේ කුරුසිය ඔහු විසින් අනාගතයේදී සිදු කරන්න යන ජීවිත පරිත්‍යාගය පෙන්වනවා කියලා තමයි කියන්නේ. මරියතුමියගේ ඉරියව්ව ග්‍රීක මූර්තිවල ඉරියව්වකට සමානයි. ඒ අතරේ ඇඳගෙන ඉන්න වස්ත්‍රය වඩාත්ම
සම්පූර්ණ රෝම ඇඳුම් වලට සමානයි. ක්‍රිස්තු වර්ෂ 1510 දී ඇඳපු මේ චිත්‍රය අඟල් 371.4ක්. චිත්‍රයේ පසුබිම සලකනකොට තනපිටියකින් සමන්විත වෙච්ච පරිසරයේ බොහෝම ඈතින් පේන ගෙවල් කීපයක් තියෙනවා. රෆායල් මේ අවකාශ පර්යාවලෝකන උපක්‍රමය මේ පසුබිම දර්ශන නිරූපණය කිරීම සඳහා භාවිතා කරලා තියෙනවා. මානව රූප ත්‍රිත්වයේ පිරමිඩාකාර ව්‍යුහය ඒ තුළ පිහිටවලා තියෙනවා. මේ සාදු ගමනය කියන එක මේ ලක්ෂණය මේ රූපවල මුහුණටත් අන්තර්ගත වෙලා තියෙනවා. දැන් මේක වොෂින්ටන් ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.